හරි දරුවෝ. අද අපි පාඩම බැද්දේ ගමු. එතකොට පටන් ගන්න කලින් කියන්න ඕන මේ තරම් මම ඔන්ලයින් කරන පළවෙනි දවස් පාඩම. කලින් මම කරේ නැහැ. මම ටිකක් මේක ගැන පොඩ්ඩක් ඉගෙන ගත්තා. පුතේ දැන් මේකෙදි පොඩි අවුල් ටිකක් තියෙනවනේ. බලන්න ඒ සිග්නල් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට පස්සේ පහසුකම් වල පොඩි අවුල් කැලි ටිකක් තියෙනවා. එතකොට මේ උගන්නන ඒවා හරියට ඔයාලට සෙට් වෙන්නේ නැත්නම් ඒක මාර අවුලක් වෙනවානේ. ඒක හින්දා කෙටියෙන්ම කියන්න. මොකද ඔක විස්තර කරන්න ගියොත් එහෙම ඒක අපරාධයක් වෙනවානේ. දැන් මාත් එක්ක සෙට් ලයින් උන්ට දරුවන්ට මොන හරි අවුලක් වුණොත් එහෙම channel එකක් හැදුවා මම. ඒ channel එකේ පාඩමේ වැදගත්ම ටික හරියට ඒකට දානවා. එතකොට මොනවා හරි වෙලා මේ පාඩම ඉගෙන ගන්නකොට මොකක් හරි අවුලක් වුණොත් මොකක් හරි එකක් වුණොත් අර උඹලගෙන් අතෑරෙන්නේ නැතුව තියෙන්න ඕන කොටස තියෙනවා. ඒ ටික මම channel එකට දානවා. ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැය 2ක් 4ක් කරලා ක්ලාස් එක එහෙන් පිටින්ම දාන්නේ නැහැ. හරි. එතකොට ඒකේ වැදගත්ම හරිය දානවා. ඒක බලලා හරි එතකොට ඒ අඩු ටික හදා ගන්න පුළුවන්. ඒක එකක්. දෙවෙනි කාරණාව. දෙවෙනි එක තමයි මේ පුතේ දැන් අපි ඉස්සර නම් හෝල් ක්ලාස් වල ඉන්නකොට අපි ළඟට එනවා මේ වැඩ කරපන්. එහෙම කියලා අමුතු ගේමක් එක්කනේ අපි වැඩ කරේ. වැඩ කරවනවා. කොහොම හරි මැච් එකක් ගහනවානේ. හැබැයි දැන් එහෙම බෑ. දැන් උඹලා ගෙවල් වල ඉන්නේ. අපි එක තැනක උඹලා තව තැනක එහෙම එකක්. දැන් තියෙන තනියෙන් ගේම. කියන්නේ one man show එකක්. කියන්නේ උඹලා වැඩ කර ගොඩ යනවා. හරි. එතකොට උඹලා O level වලට ගත්ත ප්‍රතිඵලය මට ඒ අච්චරයි මෙච්චරයි මගේ ප්‍රතිඵලය මෙච්චරයි ඒව එකක්වත් වැඩක් නැහැ මේ සැරේ. හරි. මම කියන දේ හොඳට ඔලුවට ගන්න ඕන. හරි. ඒව එකක්වත් වැඩක් නැහැ. මේ සැරේ උඹලා ගොඩ යන්නේ පුතේ මොකක් එක්කද? උඹලා වැඩ කරන විදිහත් එක්ක. හරි. උඹලාට O level වලට සිංහල වලට S එකක් හරි C එකක් හරි මොකක් හරි මගුලක් තිබ්බා කියන්නකෝ. ඉතින් උඹලා කැප වෙලා මේ කියන විදිහට වැඩ කරොත් එහෙම අනිවාර්යයෙන් ඒකට යන්න පුළුවන්. හරි. සුපිරි ඒකට උනත් යන්න පුළුවන්. ඒකක් තියෙන එකේ අරගෙන මට O level වලත් ඒකත් එහෙම මට සිංහල නැතිනම් ගේමක් නැහැ කියලා නිකන් පිස්සු කෙලින්න පටන් ගත්තොත් එහෙම ඌට කියලා වෙනවා. ඒ හින්දා ඒක තියෙන එකත් වැඩ කරන්න ඕන. හැම එකම වැඩ කරන්න ඕන. එහෙම වුණොත් තමයි පුතේ උඹලා ගොඩ යන්නේ. එහෙම නැත්නම් උඹලට කවදාකවත් මේකෙන් ගොඩ යන්න වෙන්නේ අනිවා කියලා ගන්න. ඒක අපිට නතර කරගන්නත් සෑහෙන අමාරු වෙනවනේ. මොකද අපි ළඟ ඉඳලා ඔයගොල්ලන්ට වැඩ කරවන්න බැහැනේ පුතේ. නේද? ඒ නිසා මේක තීරුම් අරගෙන හිම වැඩේ කරගන්න ඕන, වැඩේ ගොඩ දාගන්න ඕන. ඒක ගොඩ දාන්න ඔන්ලයින් උගන්වනවා. ඒ වගේම ඒ වගේ වැදගත් ටික දානවා channel එකට. එතකොට ඒ අලුත් ටික උඹලට හදා ගන්නත් පුළුවන්. හරි? ඒකෙන් තව එකක් වෙනවා. දැන් මාත් එක්ක සෙට් වෙන්න බැරි වෙන උන් ටිකක් ඉන්නවානේ. ඉතින් ඒ අයට පුළුවන් channel එකට ගිහිල්ලා හරි ඒ ටික ඉගෙන ගන්න. කොහොම හරි රටේ දරුවෝ ටික ඉගෙන ගන්න එපා. එහෙමත් එකක් හිතලා තමයි ටික හදලා කරලා දාලා තියෙන්නේ. අදට උඹලගේ යාළුවෝ ඉන්නවා නම් ඒකට ගිහිල්ලා පන්තියට සෙට් වෙන්න බැරි නම් ඒකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඕක. තුන්වෙනි කාරණාව. හරි. මම උගන්වන්නේ මගේ ක්‍රමයකට. අමුතුම සිස්ටම් එකක්. සමහර වෙලාවට උඹලා වටයක් අරන් යයි. ඒ පිටිපස්සෙන් වාරේ. හරි. ඒ අනකොට උඹලාට ටික මුල් කාලේ මුල් ටිකේ චුට්ට නිකන් මොකක්ද මේ වගේ ගෙහින් මලක් වගේ මොකක් හරි එකක් හිතේ. මේ ඒත් වගේ චුට්ටක් විතර. යනකොට ටික උඹලට තේරෙයි හා මේ ගමන මෙහෙම එකක් යන්නේ. මෙහෙම ගියොත් සිරාවටම ගොඩ යනවා කියලා තේරෙයි මැදක් වගේ යනකොට. ඒ හින්දා කියන විදිහට කියන දේවල් ඒ විදිහටම කරහම් පුතේ අනිවාර්යයෙන්ම ගොඩ යනවා. හරි? ඇතිනේ. ඔය ඇති. ඔය කියපු ටික ඔළුවට ගන්න ඕන. හරි? දැන් අපි පාඩමට යම් බැද්දේ ගම පළවෙනි පරිච්ඡේදය තමයි අද අපේ පාඩමේ සාකච්ඡා වෙන්නේ. එතකොට පළවෙනි පාඩමේදී පුතේ කතා බහ වෙනවා. නව කතාවේ මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම අඳුර ගන්න ඕන මොකද්ද? බැද්දේ ගම භූගෝලීය පසුබිම නැත්නම් පිහිටීම සහ ජනාවාසය කියන එක ජනාවාස වීම කියන එක මාතෘකාව ලියා ගන්න
බැද්දේගම භූගෝලීය පිහිටීම හා ජනාවාස වීම. ජනාවාස කියන්නේ මිනිස්සු කොහොමද පදිංචි වෙලා ඉන්නේ කියන කතන්දර ටිකක් තමයි යන්නේ. මේක දැනගන්න ඕන පුතේ. හරි. මේක ඔන්න පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පිටුවේම තියෙනවානේ පුතේ. උතුරෙන් කඳු වැටියක් තියෙනවා කියලා එහෙම කියනවානේ. පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පිටුවේම පළවෙනි ඡේදෙම ඔක තියෙනවා. හොඳට කියවලා එතන අන්ඩර්ලයින් කරගන්න ඕන. පැන්සලකින් හරි පෑනකින් හරි මොකකින් හරි එකකින් කරගන්න ඕන. හරි. ඕනනම් මම ඒක පොඩ්ඩක් කියන්න. හරි. පොඩ්ඩක් විතර කියන්න මෙන්න මෙහෙම කියනවා. ඒක පොත අරගෙන ලියන්න. මහමුහුදක්සේ පෙනුණු ගම වටා පිහිටි වනරොද නිසා ඈත උතුරෙන් වූ කඳු වැටිය උස්සු පවුරු බිතක සිරිය ඉදුරා පළකලෙය. එතන එහෙම තියෙනවා. ඊට පස්සෙන් තියෙනවා පහලින් පිටි හරි. හැම දෙසින්ම උතුරු නැගෙනහිර දකුණු බස්නාහිර යන සිව් දෙසින්ම ඈත නිල්වන් කඳු වැටිය දක්වාද මෑත මහ මුහුද දක්වාද පැතිර ගිය මහ වනයෙහිමය ගමෙහි මුල හා අගද වූයේ. ගම වනයෙන්ම පටන්ගෙන වනයෙන්ම කෙළවර වූයේය. වනය ගම වට කරගෙන ගමට ඉහළින්ද වැඩමින් ගම තද බද කරගෙන සිටියේය. හරි. දැන් මේක අපි පොඩි චිත්‍රයකට වගේ අඳගමු පුතේ. එතකොට මේ මනසේ මේ චිත්‍රය ඇඳෙන්න ඕන. අපි ගන්නවා මෙහෙම උතුර කියලා. එතකොට උතුරේ නිල්වන් කඳු වැටියක් තියෙන පුතේ. එතකොට ලස්සනට මෙහෙම ඒක පේන පැත්තේ වෙන මෙහෙම ලස්සනට කඳු වැටියක් තියෙනවා. හරි. කොහොම එකක්. හරි. මම චිත්‍ර අදින් දෙච්චරම දන්නේ නැහැ. උනට මේ දල සතහනක් රූපයක් හදලා දෙන්නම්. ඒක ඔළුවට දාගන්න. ඒක වටිනවා. හරි. ඕන. මේක දන්නේ නැත්නම් ඉස්සරහට යන්න බෑ. නෝ කතාව තේරෙන්නේ නැහැ. රයිට්. ගම මෙතන නම් උතුර එහෙමනේ. ඒතකොට කියනවා උතුර නැගෙනහිර දකුණ බස්නාහිර මේ හැම දිශාවකම තියෙන්නේ කැලින් වෙහිලා කියලා. ඒ කියන්නේ මෙහෙම කැලෑවක්. අන්නෝම කැලෑවක් තමයි මේක වටේටම තියෙනවා කියන්නේ හැම පැත්තෙම මෙහෙම කැලෑවක්. හරි. අන්නෝම කැලෑවකින් වට වෙලා තියෙන්නේ. හරි. ඔව්. ඔය වගේ එකක් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ මේ හැම පැත්තෙම තියෙන මොනවද? කැලේ. එතකොට මේ ගම පටන් ගන්නෙ අවසාන වෙන්නේ කැලෙම්ම තමයි. අය වෙන ගමක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? මේ ගම හුදේකලා වෙච්ච ගමක්. හරි? බාහිර සමාජයත් එක්ක ගැටෙන්නේ නැති හුදේකලා වෙච්ච ගමක්. හරි? එහෙම එකක්. ඊට පස්සේ පුතේ ඔයගොල්ලෝ යන්න මේ 6-7 වගේ පිටුවල ඔන්න මේකේ ජනාවාස ගැන ඒ කියන්නේ මිනිස්සු කොහොමද ගෙවල් දොරවල් කොහොමද පිහිටලා තියෙන්නේ කියන කාරණාව කියනවා. මම ඒක චුට්ටක් කියන්න. ඒක පොඩක් පොත අරගෙන මොකක් හරි ලකුණක් දාගන්න මෙතන. හරි? රයිට්. ගමේ අතන මෙතන ගොඩ නැගුණු ගෙවල් 10කි. වරිච්චි බැඳ මැටි ගසා සාදා ගන්නා ලද ඒ ගෙවල් කුඩා දිනිඳු පැල්පත්ය. උළු සෙවිලි කළ ගේකට මුළු ගමේම තිබුණේ ගම් මුලා දෑනියා වූ බබේ හාමි ආරච්චි රාළගේ ගෙය පමණකි. අනෙක් හැම ගෙයක්ම පොල්ලතු සෙවිලි කරන ලද්දේය. රයිට්. ඔන්න ගම ගැන ඔන්න තව චිත්‍රයක් මවා ගන්න පුළුවන් පුතේ. ගමේ තියෙනවා කීයද පුතේ? ගෙවල් 10ක්. මේ වගේ පොඩි ගෙවල් කීයක් තියෙනවද? තැන් වල ගෙවල් 10ක් තියෙනවලු මෙහෙම. එහෙම ගෙවල් 10ක්. කීයක්ද? 10ක් තියෙනවා. මේ 10ෙම වහලා තියෙන්නේ මොනවද? මේ 10ෙම වහලා තියෙන්නේ මොනවද? පොල් අතු. මේ වගේ වහලා තියෙන්නේ මොනවද? පොල් අතු. හැබැයි පුතේ මේ වගේ එක ගෙදරක වහලා තියෙනවලු මේකේ මොනවද? උළු වහලා තියෙනවා. හරි. එතකොට ඒ ගෙදර කාගේද? ආරච්චිගේ. ඒ ගෙදර කාගේද? ආරච්චිගේ ගෙදර. හරි. ඒක ආරච්චිගේ ගෙදර. එතකොට අපිට මෙතන පොඩි අදහසක් එනවා මේ ගමේ ඉන්න පොඩි යමක් කමක් තියෙන
මොනවා හරි බලයක් සහිත චරිතය තමයි ආරච්චි. ඉතින් ඔක්කොම අන්ත අසරණ දුගී දුප්පත් මිනිස්සු කඩුමැටි ගහපු ගෙවල් පොල්ලතු සෙවිලි කරලා වහපු අහිංසක මිනිස්සු ටිකක් කියලා රූපය ඇඳෙනවා. හරි. දැන් ඒකට ගමේ ගෙවල් පිහිටලා තියෙන විදිහ සහ ඒ අයගේ විස්තර ටික දැන් පොඩ්ඩක් ඔළුවට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ ගමේ තියෙන සම්පත් ගැන මොනවද? එතන පහළම තියෙනවා. එතන ඉඳලා පහළටම. හරි. වැව පිහිටියේ ගෙවලට පහළ ගමේ නැගෙන හිරිමි. මෙය වනයේ පහත් කොටසය ගැමියන් විසින් පටු දිග වේලක් බැඳ තිබීම නිසා මෙහි වඩාම ගැඹුරු කොටස වර්ෂා ජලය පුරවා තබා ගන්නා ජලාශයක් විය. වේලට පහළින් අක්කර 30ක පමණ කුඹුරු යායකි. වර්ෂාවෙන් වැව පිරුණහොත් හොරවක මාර්ගයෙන් ජලය හරවා ගමුනේ කුඹුර වපුරති. ඔන්න ගෙවල් වලට පහළ පැත්තේ මේ පැත්තනේ කියන්නේ. ඒක නැගෙනහිර කියලා ගත්තම මේ පැත්ත. මෙන්න මේ පැත්තට වගේ වෙන්න පුතේ තියෙනවා චූටි මොකද්ද? වැවක්. මොකද්ද තියෙන්නේ? වැවක්. වැව තියෙනවා. ඒ වැවේ පහළ සොරවුවෙන් යනවලු මොනවාද? යන වතුර වලින් අස්වද්දන කුඹුරු යායක් තියෙනවලු. අක්කර කීයද? අක්කර 30. අක්කර 30. හරි. අක්කර 30යි. දැන් රූපයක් ඇඳෙන්න ඕන ඔළුවේ. හරි. දැන් මෙන්න මේ ගමේ අයට තියෙන සම්පත් ටික තමයි මේ ටික. ගමේ අයට තියෙන සම්පත් ටික. ගෙවල් කොහොමද? ඒ ගෙවල් වල සමානකම් අසමානකම් මොනවද? ඊට පස්සේ ඒ ගමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන දේවල් මොනවද? වැවක් තියෙනවා ජලය සපයන කුඹුරක් තියෙනවා කුඹුරු යායක් වෙන යායක් තියෙනවා අක්කර 30යි ගෙවල් 10යි ඒ 10ට අයට ජීවත් වෙන්න ආහාර පාන ඒ කියන්නේ සහල් ටික හදාගන්න වී ටික ගන්න කුඹුරු යායක් තියෙනවා අක්කර 30ක. හරි. දැන් ඒ දැනට ඒ ඇති මේක ගැන තව ඉස්සරහට එක පාඩමකදී කියලා දෙන්න. හරි. ඊට පස්සේ මෙතන එහෙට එක තැනක කියනවා තව එකක්. මෙන්න මෙහෙම. සමහර වෙලාවට මම කියන අංක වලට වඩා පොඩ්ඩක් ඔයගොල්ලෝ පොත්වල වෙනස් වෙන්න පුළුවන්. අවුලක් නැහැ. එතකොට ආරච්චි රාළගේ ගෙදර ළඟ තියෙන මේ සිලිඳු ගමේ මුලාදෑනියා වූ බබේහාමි ආරච්චි රාළගේ සහෝදරිය හිරගත් මසිනා විය. ඔහු වාසය කළේ ආරච්චි රාළගේ ගෙවත්තට යාබද ගෙවත්තේහිය. හරි. ඒ ටික විතරක් දැනට අපි අඳුරගමු. මොකද වැදගත් එකක් නේ. මේ ආරච්චි රාළගේ ගෙදර මේක කියලා ගමු අපිට හරියට කියන්න බෑ. ඊට පස්සේ යාබද වත්ත කියන්නේ මේ වගේ එකක්. අල්ලපු ගෙදර මේකනේ. නැත්තම් මේක. ඔන්න ඔය වගේ එකක් තමයි සිරිඳු ඉන්නේ. ළඟම ගෙදර. අල්ලපු ගෙදර. අපි කියමු මේක කියලා කියමු සිරිඳු. මේක සිරිඳුගේ ගෙදර. මොකද ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕන. මොකද මේ චරිත දෙක සෑහෙන වටින චරිත දෙකක්. නවකතාවේ ඉස්සරහට යනකොට මේ සිරිඳු සහ ආරච්චි කියන චරිතය පට්ට වටිනවා. ඔය චරිත දෙක ඇතුලේ තමයි නවකතාව ඉස්සරහට යන්නේ. අසල්වාසියෝ දෙන්න. ආරච්චි සහ සිරිඳු යන අසල්වැසියෝ දෙන්නෙක්. හරි. ඔන්න දැන් පුතේ බැද්දේ ගම පිළිබඳව උඹලට ගමේ ස්වභාවය මිනිස්සු සහ ගම පිළිබඳව ලොකු චිත්‍රයක් ලැබෙන්න ඕන. මේක අනිවාර්යයෙන්ම සුපිරියටම ඔළුවට දාගන්න ඕන. මේක මේ විදිහට ඇඳගෙන මේ බැද්දේ ගම පිහිටලා තියෙන භූගෝලීය පසුබිම නැත්නම් භූගෝලීය පිහිටීම සහ ගෙවල් කොහොමද හැදිලා තියෙන්නේ, වැව කොහොමද, කුඹුරු යාය කොහොමද, වෙල් යාය කොහොමද කියන කාරණා හොඳට තේරුම් ගන්න ඕන. හරි. දැන් මේක ඉවර කරන්න යන්නේ මේ මාතෘකාව. වැදගත්ම කරුණු ටික උතුරු පැත්තෙන් තියෙන්නේ මොනවද? කඳු යායක්. කඳු වැටියක් ඈතින් තියෙන්නේ. ඒකට මේ අනිත් හැම පැත්තෙම තියෙන තැනිතලා භූමියක්. මොකද්ද? තැනිතලා භූමියක්. හරි. ඒක කැලයක්. ඒකේ කැලේ. ඒකේ මොකුත් නැහැ. ඊළඟ කාරණාව තමයි පුතේ මේ ගමේ මුල සහ කෙළවර කොහෙන් බැලුවත් කොහෙටද යන්නේ? කැලෑවෙටම තමයි. ඒ කියන්නේ හුදකලා වෙච්ච ගමක් බාහිර සමාජයත් එක්ක කිසිදු සම්බන්ධයක් නැති ගමක්. හරි. හරි. ඊළඟ පාඩම බැද්දේ ගම
වාසීන්ගේ වැද්දේගම වාසීන්ගේ ජීවන රටාව හරි රටාව රයිට් හරි දැන් මේක තියෙනවා මේ ජීවන රටාව ගැන පොතේ 7 වෙනි පිටුවේ මෙහෙම තියෙනවා බලා ගන්න කියව ගන්න පිටුව පෙරලාගෙන ගම්මු හැමදෙනාම ගොවිගම කුලයේ ඌහ ඔවුන්ගේ වෘත්තිය කවරේදැයි ඇසුවොත් ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර කුඹුර ගොවිතැන යනුයි. එහෙත් ඇත්ත වශයෙන් නම් ඔවුන් කුඹුරු ගොවිතැන් කරන්නේ අවුරුදු 10කට තරම එක් වරකි. ඒ වී ගොවිතැනට ජලය බහුලව අවශ්‍යය. ඔවුන්ට කුඹුරු ගොවිතැන් කරන්නට ලැබුණේ වැව් හොඳටම පිරී ගිය විට පමණකි. ඔන්න හරි අපි මුලින් ඉඳලා මේ අංශයෙන් කරුණෙන් කරුණ ගමු හැමෝම කවුද පුතේ තම ලකුණු දාලා ලියා ගන්න. එතකොට ලේසි. කරුණ මතක තියාගන්න ලේසි. පද නෝට් එකකට වඩා. එහෙනම් මේකේ මම කියවනේ අමුතු ගේමකට යන්නේ පොඩි වටයක් එක්කයි යනවා. ඒ වටේ ගමන ගිහිල්ලා ආපහු එනවා මුලට ආවට පස්සේ අර ඔක්කොම ටික හොඳට ඔළුවට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒක නිසා මේ කියන විදිහට වැඩ ටික හරියටම කරගෙන යන්න ඕන. හරි. දැන් ගමේ ඔක්කොම ටික ගොවිගම කුලයේ. හරි. සියලු ගම්වැසියන් ගොවිගම කුලයේ වේ. හරි. ලියා ගන්න. සියලු ගම්වැසියන් ගොවිගම කුලයේ වේ. ගොවිගම කුලයේ වේ. හරි. ගොවිගම කුලයේ. ඊළඟ කාරණාව මොකද්ද? මේ අය කියන්නේ මේ අයගේ වෘත්තිය ගොවිතැන් කිරීම කියලා. කුඹුරු ගොවිතැන කියලා. එහෙම කියනවනේ. කුඹුරු ගොවිතැන කියලානේ කියන්නේ. හැබැයි මේ අය ඇත්තටම කුඹුරු ගොවිතැන් කරන්නේ නැහැ. අපි ඒක පස්සේ ලියමු. කුඹුරු ගොවිතැන් කරන බව කියයි. කෙටියෙන් ලියාගෙන යන්න. කුඹුරු ගොවිතැන් කරන බව කියයි. හරි. ඒ වුණාට ඇත්තටම මේ අයට කුඹුරු ගොවිතැන් කරන්න පුළුවන්ද බැරිද? බෑ. ඇයි? අපි කිව්වා දැන් අර ඉස්සලා හඳුන්වලා දුන්නා. දැන් ඒ වගේ වැදගත්කම තියෙන්නේ. හරි. වැවක් තියෙනවා. මේ අක්කර 10ක කුඹුරක් තියෙනවා. දැන් ඒ කුඹුරු යාය අස්වද්දන්න නම් හරි. වැව පිරෙන්න ඕන. වැව පිරෙන්න තරම් වැස්සක් ලැබෙන්නේ නැහැ. හරි. වැව පිරෙන්න තරම් වැස්සක් ලැබෙන්නේ නැහැ. නැති නිසා මේ අයට කුඹුරු ගොවිතැන් කරන්න වෙන අවුරුදු 10කට විතර සැරයක්. එතකොට අවුරුදු 10කට විතර තමයි සැරයක් තමයි සරු වැස්සක් එන්නේ. හොඳ වැස්සක් එන්නේ වැව පිරෙන්නේ. එතකොට පුළුවන් ගොවිතැන් කරන්න කුඹුරු ගොවිතැන් කරන්න නැත්නම් එයාට ඒක කරන්න බෑ. හරි. අපි ඒක ලියාගමු. තව ලකුණක් දාලා කෙටියෙන් ලියාගමු. විස්තර ඕනේ නැහැ. වෙලවට ආරන්න නෙමෙයි. අපි ඉස්සෙල්ලා හොඳ කරුණු වලින් සම්බන්ධ වෙන්න ඕන. පස්සේ ඒවා රිවිෂන් වල කියලා දෙනවා. කොහොමද ඒවා රහට පිළිවෙලට ලියන්නේ කියන කාරණාව. හරි. මෙහෙම ලියාගන්න. එහෙත් කුඹුරු ගොවිතැනට අවශ්‍ය වර්ෂා ජලය නොලැබෙන නිසා වසර 10කට වරක් පමණක් කුඹුරු ගොවිතැන් කරයි. right. හරිනේ පැහැදිලි. අවුරුදු 10කට විතර සැරයක් තමයි කුඹුරු ගොවිතැන් කරන්නේ. ඇයි? වර්ෂාව ලැබෙන්නේ නැහැ ප්‍රමාණවත් පරිදි. වැව පිරෙන්න. වර්ෂා ජලය ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ අය කුඹුරු ගොවිතැන් කරන්නේ අවුරුදු 10කට විතර සැරයක්. දැන් එතකොට මේ අය ඇත්තටම කරන්නේ මොකද්ද? ඒක ප්‍රශ්නයක් නේ. ඒකක් තියෙනවා මේක. හරි. ඒ ඡේදෙම මැද්දක විතර යනකොට තියෙනවා. ඒක දැන් දන්නවනේ. ඒක මම කියන උද්දිත ටික අන්ඩර්ලයින් කරගන්න මොකින් හරි. හරි. ඉතින් දාලා මොකක් හරි ලකුණක් දාලා තමන්ගේ පොත තමන්ට තේරෙන විදිහට මොකක් හරි එකක් කැපිලා පේන විදිහට එකක් කරගන්න. ඒක විදහාස තියෙනවා. රයිට්. හරි. ඔන්න ඊළඟ කරමු. එහෙත් එවැනි කාලයක් ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. ඒක අතහැරලා දාන්න.
හරි. සාමාන්‍යයෙන් ගම්මු ජීවත් වූයේ හේන් ගොවිතැනෙනි. ඔන්න. මේ අයගේ ඇත්තම වෘත්තිය මොකද්ද? හැමදාම කරන්න තියෙන රස්සාව තමයි හේන් ගොවිතැන. හරි. හේන් ගොවිතැන නිත්‍ය නැත්නම් ස්ථිර රැකියාව වන්නේ හේන් ගොවිතැන. මම දානවා නිත්‍ය කියලා. නිත්‍ය රැකියාව වනුයේ හේන් ගොවිතැනයි. හේන් ගොවිතැනයි. හරි. ඔන්න මෙයාගේ ස්ථිරම රැකියාව ආදායම් මාර්ගයේ බවට පත් වෙලා තියෙන්නේ හේන් ගොවිතැනයි. හරි. එතකොට හේන් ගොවිතැන් කරන්නේ කොහොමද මේ අය? මෙන්න කියනවා. හරි. අගෝස්තු මාසයේදී හැම මිනිහෙක්ම කැත්තක් ගෙන ගොස් මහ වනයෙන් අක්කරයක හෝ දෙකක හෝ සාවී කැලෑ බූටෑව අකුල් සහිත යට කැලෑව කපා හෙලා ගෙදර ඔන්න අගෝස්තු මාසයේදී කරන්නේ මොකද්ද? අක්කරයක හෝ දෙකක හේනක් කපයි. හරි. අගෝස්තු මාසයේදී අක්කර එකක හෝ දෙකක හේන සඳහා කැලය කපයි. හරි. කැලය කපයි. right. අක්කර එක හෝ දෙකක කැලයක් ප්‍රදේශයක් තෝරගෙන ඒ කැලේ කපනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ කියලා බලන්නකෝ. කපා වියලී ගිය කැලේ දවන්නට ඔහු යන්නේ සැප්තැම්බර් මාසයේදී. සැප්තැම්බර් මාසයේදී කැලෑ ගිනි තබයි. හරි. සැප්තැම්බර් මාසයේදී කැලේ ගිනි තියනවා. ඊට පස්සේ ඔක්තෝබර් මාසයේදී මොකද කරන්නේ? හේනේ ඉතුරු වෙලා තියෙන ඒවා ටික ඔක්කොම අර රොඩු බොඩු ටික තියෙනවනේ. ඉන්නෙන් දැවිච්ච නැති කැලේ. ඒ ඔක්කොම එකතු කරලා අයින් කරලා කොහෙට හරි මුල්ලකට දාලා නැත්නම් ඒවත් ආයසරයක් ගිනි තියලා හරි අර භූමිය පිරිසිදු කර ගන්නවා. අර කියන්නේ බීජ වැපිරීම සඳහා බිම සකස් කරනවා. මොන මාසෙදීද? ඔක්තෝබර් මාසෙදී. ඔක්තෝබර් මාසයේදී බීජ වැපිරීමට බිම සකස් කරයි. බීජ වැපිරීමට බිම සකස් කරයි. හරි. එහෙම. ඊට පස්සේ නොවැම්බර් මාසයේදී වැස්සට බීජ වපුරනවා. හරි. නොවැම්බර් මාසයේ වැස්සට නැත්නම් වර්ෂාවට බීජ වපුරයි. හරි. බීජ වපුරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේගොල්ලෝ බීජ වපුරන්නේ මෙන්න මේවා. හරි. මෙන්න මේවා ටික මෙතන තියෙනවා. මේවා. කුරක්කන් අමු මෙනේරි ආදී ධාන්‍ය වර්ග හා මිරිස් තියඹරා වට්ටක් ආදී එළවලු වර්ගත් ඉස. ඔන්න මේගොල්ලෝ වගා කරන ඒවා තියෙනවා. කුරක්කන් අමු මෙනේරි මේවා තමයි ධාන්‍ය වර්ග. මේ ධාන්‍ය වර්ග වපුරනවා. හරි. ඒක වරහන් ඇතුලේ දාගන්න. හරි. එතකොට මේ අය වපුරන එළවලු වර්ග මොකද්ද? වට්ටක්කා, තියබරා, මිරිස්. වට්ටක්කා, තියබරා, මිරිස් වගේ දේවල් තමයි අනිත් දේවල් හේනේ වපුරන්නේ. හරි. දැන් පැහැදිලි. ඔන්න මේ අය වපුරන දේවල්. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ අය පෙබරවාරි මාසෙදී විතර මොකද්ද කරන්නේ? අස්වැන්න නෙලා ගන්නවා. හරි. පෙබරවාරි මාස අස්වැන්න
නෙලා ගන්න. හරි. ඔන්න පෙබරවාරි මාසේ තමයි අස්වැන්න නෙලා ගන්න. එතකොට අස්වැන්න හරි නෙලා ගත්තම ඊළාට වෙන කතන්දරේ මොකද්ද? ගමේ කිසිම මිනිහෙක් අවුරුද්ද තුලම අන් කිසිම ගොවිතැනක් හෝ රැකී රක්ෂාවක් හෝ සොයා ගමෙන් බැහැර යන්නේ නැත. හරි. එතකොට මේ අස්වැන්නෙන් ලැබෙන ටික විතරයි අවුරුද්දම ජීවත් වෙන්න තියෙන්නේ. හරි. ඒක වැදගත්. හරි. කිසිදු රැකියාවක් හෝ අමතර ආදායමක් සඳහා සොයා ගැනීමට ගමෙන් පිට නොයයි. කිසිදු රැකියාවක් හෝ අමතර ආදායමක් ලබා ගැනීමට ගමෙන් පිටට නොයයි. මොකද ගමේ හිම අවස්ථා නැහැනේ. ගමේ හිම අවස්ථා නැහැ. ඒවා සාධනය කරගන්න නම් යන්න ඕන ගමෙන් එළියට. එතකොට මේ අය ගමෙන් එළියට යන්නේ නැහැ. ඒ කියන්නේම පුතේ දැන් මෙතෙන් එනකොට මේ ටික තේරෙනවා නම් දැන් මේ පිටු 1 2 ඉස්සරහට යනකොටම ඔයගොල්ලන්ට පුතේ බැද්දේගම මේ ජීවන රටාවල පළවෙනිට මුල කියලා දෙනවනේ. මේ ටික හොඳට ඔළුවට ගත්තා මේ අනිවාර්යයෙන්ම මේ ගමේ මිනිසුන්ට වෙන කතන්දරයක් වල පැහැදිලි වෙන්න ඕන. ඒක තමයි මොකද්ද? කිසිදු රැකියාවක් හරි අමතර ආදායමක් හොයාගෙන ගමෙන් පිටට යන්නේ නැහැ කියන්නේ. මේ හේනෙන් ලැබෙන අස්වැන්නෙන් අවුරුද්දක් ජීවත් වෙන්න බෑ පවුලකට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ට වෙනවා තමන්ගේ ජීවිතයේ දිනදා අවශ්‍යතාව ආහාර පාන ටිකවත් සාධනය කරගන්න අමාරුයිනේ. හරි සපුරා ගන්න. ඒක නිසා මේ මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම ණය වෙන්න වෙනවා. ඒ ණය ගෙවා ගන්න වෙන්නේ නැහැ. ඒක මෙතන මේ විස්තරේ හොඳට ඔලුවට ගත්තාම නව කතාවේ ඉස්සරහට තියෙන දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන්. රයිට්. දැන් පැහැදිලිනේ. මෙයාගේ ජීවන රටාව කොහොමද ගොඩනැගිලා තියෙන්නේ? හරි කෙටියෙන් සරලව. චුට්ටක් විතර මතක් කරලා දෙනවා. මොකද්ද? ගොවිගම කුලේ ගොවිතැන් කුඹුරු ගොවිතැන් කරනවා කිව්වට ඇත්තටම මෙයාට කුඹුරු ගොවිතැන් කරන්න බෑ. අවුරුදු 10කට විතර සැරයක් තමයි හොඳ වැස්සක් එන්නේ. ඒ වැස්සේදී තමයි මොකද කරන්නේ මේ අය කුඹුරු ගොවිතැන් කරන්නේ. එතකොට මෙයාගේ ස්ථිර රැකියාව වෙන්නේ මොකද්ද? හේන් ගොවිතැන. එතකොට මේ හේන් ගොවිතැනක් මෙයාට කරන්න පුළුවන් අක්කරයක් හෝ දෙකක් විතරයි. හරි? මහා දෙවන්ත හේන් වගා කරන්නේ අක්කරයක් දෙකක්. එතකොට මේ අක්කරය දෙකකින් එන අස්වැන්නෙන් තමයි අවුරුද්ද පුරාම ජීවත් වෙන්නේ. එතකොට මේ අය වැඩ කරන්නේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් පෙබරවාරි කියන ටිකේ විතර පොඩි වැඩ ටිකක් තියෙන්නේ. ඉතුරු හැම කාලෙම ගෙවල් වලට වෙලා නිකන් කකා බිබී ඉන්නවා. මොකද කිසිදු රැකියාවක් හෝ අමතර ආදායමක් හොයාගන්න නගරෙට හෝ වෙන කොහෙට යවත් යන්නේ නැහැ. ගමෙන් පිටට යන්නේ නැහැ. එහෙම වෙනකොටම ඔයගොල්ලන්ට අදහසක් එන්න ඕන මේ අයට අනිවාර්යයෙන්ම ආර්ථිකමය විදිහට නොයේ ගැටලු වලට පත් වෙන්න වෙනවා. සමාජීය විදිහටත් බොහෝ ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියන එක දැන් අදහසක් ඔළුවේ තියෙන්න ඕන. හරි. ඔන්න පළවෙනි පරිච්ඡේදයේ මෙන්න මේක ගැන ජීවන රටාව ගැන ওই ටික තමයි තියෙන්නේ. අපි ඉස්සරහට යනකොට තව දේවල් එකතු වෙයි. මේ ටික මෙහෙම ලියලා තියා ගන්න. හරි. මේ ටික කොහොම ලියාගෙන තියාගන්න අපි ඊළඟ මාතෘකාවට දැන් යමු. හරි. ඊළඟ මාතෘකාව ලියාගමු. කාලගුණික දේශගුණික හා භූ විෂමතාවයන්හි ස්වභාවය. විෂමතාවල ස්වභාවය. කාලගුණික දේශගුණික හා භූ විෂමතාවයන් වල ලක්ෂණ ටික අඳුර ගන්න ඕන. මොකද මේ අපි ඉස්සරහට මේවා ඔක්කොම දැනගෙන ඉන්න ඕන, අවබෝධ කරගෙන ඉන්න ඕන. මොකද නැත්තම් මේක වෙන සිදුවීම් අභව්‍ය සිදුවීම් කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි මේ ටික ඔක්කොම පළවෙනි පරිච්ඡේදය ඇතුලේ තේරුම් ගත්තම නවකතා කරුවා කියලා තියෙනවානේ. එතකොට මේ සිදුවීම් සියල්ල වඩාත් විශ්වසනීයත්වයක් ඇති වෙන පරිදි කතා වින්‍යාසය ගොඩනගන්න තමයි මේ ඔක්කොම අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට අපි උඩින් පල්ලෙන් නවකතා ਵਿਚාරය කරලා නෙමෙයි
නීට් එක කරනවා කතාව උඩ දාගත්තාම පට රහට ගොඩ යන්න පුළුවන්. ඒ වගේම බලන්න සුපිරි චරිතයක් වෙන්න පුළුවන්. සුපිරි පොරක් වෙන්න පුළුවන්. දැනුමින් අනිත් ඒවා ගොන් වැල වලින් පොරවල් වෙන නෙමෙයි. දැනුමින් අවබෝධයෙන් බුද්ධියෙන් චරිතයක් වෙන්න පොරක් වෙන්න පුළුවන්. මෙහෙම ඉගෙන ගත්තා. ඒ හින්දා හිමීට බලා එතෙන්ද තමයි අරගෙන යන්නේ. ඕනම පොතක් තනියම කියලා විචාරයක් කරගන්න පුළුවන් මට්ටමට බල ගොඩ දානවා. හරි. දැන් යන්නේ කාලගුණික, දේශගුණික හා භූ විෂමතාවල ස්වභාවය කොහොමද නවකතාකරුවා කියන්නේ කියන එක. මේක තුන්වෙනි පිටුවේ මෙන්න මේ උඩම ඡේදයේ මෙන්න පොඩ්ඩක් මැද්ද වගේ මෙන්න මෙහෙම තියෙනවා. මේ පෙදෙස අවුරුද්දෙන් මාස 10ක්ම දැඩි හිරු රැසින් ලැබේ. ගස්වල අතුපතර අඹරවාගෙන කොළරිකිලි උගුලවාගෙන හමන තද උණුසුම් සුළඟ මේ දූවිල්ලෙන් නාවාගෙන කැලය දෙහිදු කරගෙන හමයි. තද ඉඩෝරයක් සිහින් වැලි පසත් වියලි සුළඟත් නිසා ගස් කොළන් සැපට නොඇඩි කරා ගෑටීව අතුපතු ඇඹරී ගොස් තිබින නිතර හමන දූවිලි පටලයෙන් සුදුව ගිය දුඹුරු පැහැති කොළ කැදැල්ලෙන් ගහන වූ කොරසැඩි පොතු ඇති මහ ගස්වල කඳන් ලණුවෙන් කැරලි එල්ලෙන ගස් පාසේ රොස්සෙන් වැසී අඳුරුව තිබින. හරි. ඔන්න කතන්දරේ එතන තියෙනවා. හරි. දැන් අපි ඒක ලියාගමු. මාස 10ක පමණ නියම් කාලයක් ඇත. මාස 10ක පමණ නියම් කාලයක් ඇත. නියම් කාලයක් ඇත. මේව ලියා ගන්න ඕන. හරි. මාස 10ක පමණ නියම් කාලයක් ඇත. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ නියම් කාලයක් කියන්නේ දැඩි හිරු රැස්. දැඩි හිරු රැස්. හිරු රැස් හා වියලි උණුසුම් කාලගුණයක් ඇත. කාලගුණයකින් යුක්තයි. හරි. වියලි උණුසුම් කාලගුණයක් තියෙන්නේ. ඉන්න බෑ දාඩිය පෙරවාගෙන එහෙම නිකන් පිච්චන වගේ කාලගුණයක් තමයි තියෙන. දේශගුණයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා තද ඉඩෝර කාලවලට නිරන්තර මුහුණ දෙයි. තද ඉඩෝරයකට සෑම වර්ෂයක මුහුණ පාන සිදුවේ. සෑම වසරකම මුහුණ පෑමට සිදුවේ. හරි. එතනම තියෙනවා ඊළඟට පුතේ මොකද්ද? සිහින් වැලි සහිත පසක් තියෙන්නේ. ඒ කියන්නේ නිසරු පසක්. හරි. සිහින් වැලි සහිත නිසරු පසක් ඇත. ඒ දෙකම තියෙන්නේ වැලි සහිත සිහින් වැලි සහිත නිසරු පසක්. ඒකේ සරු අස්වැන්නක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක ඊළඟ කැලලට යම්. එතකොට මෙහෙම ඒ වගේ හමන සුළඟත් වියලිය සුළඟද හමන සුළඟද වියලිය හමන සුළඟද වියලිය ඒ වගේම දුහුවිලි සහිතය. දැන් මේවා කියනකොටම දුහුවිල්ල හැමතිස්සෙම ඒ පරිසරයේ සැරිසරනවා නම් සුළඟ තුල එහෙට මෙහෙට එන්නේම දුහුවිල්ලක් නම් ඒව ආස්වාස ප්‍රස්වාස කරනකොට අනිවාර්යයෙන්ම බැද්දේ ගම අයට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ කියන්නේ උන්ට අනිවාර්යයෙන්ම මේකේ ජීවත් වෙන උන්ට ලෙඩ රෝගත් තියෙනවා. ඒකට හේතුව මෙතනදීම කියනවා මේ තියෙන දේශගුණික කාලගුණික සහ භූ විෂමතා නිසාමයි. හරි.
එක බුද්ධිමත් පාඨකයාට නවකතාව ආරම්භයේදීම කියනවා. එතකොට ඉස්සර නවකතාව ඔබලා දැන් කියවලා ඇතිනේ. ඔබලට දැන් තේරෙනවා. ඒවා උනේ අභව්‍ය සිදුවීම් නෙමෙයි. මෙන්න මේකේ සාධක නිසා. ගමේ මිනිස්සු ඒවා වෙන වෙන විදිහට හිතුවට හරි. එතකොට මේ ඒ නිසරු පොළොවේ හැදෙන මෙන්න මේවා විතරයි මේ පරිසරයේ කැලෑවේ ගස් කොළන් තිබ්බට වැඩිපුරම තියෙන්නේ මොනවාද? පතොක් සහ ඉඩෝරේ හැදෙන පතොක් සහ නව හන්දි යන ඉඩෝරයට හුරු ගස් කොළන් අවට පරිසරයේ ඇත. එතකොට සිසිලසක් සනීපයක් නිකන් ඇසට ප්‍රියතාවයක් උපදවන එකක් නෙමෙයි තියෙන්නේ. හරි? පරිසරයක් නෙමෙයි. එතකොට තව එකක් කිව්වා ගස් කොළවල නිරන්තරව රැඳී ඇත්තේ මොනවද? දුහුවිලි. එතකොට ඒ කොළයක් අත ගාලාගෙන බැලුවත් දුවිලි තට්ටුවක් තමයි තියෙන්නේ. ඒ තරම් බියලි කාල ගුණයක් සහ දුවිලි සහිත වාතාශ්‍රයක්. ඒ කියන්නේ පිරිසිදු වාතාශ්‍රයක් බැද්දේ ගම අයට ලැබෙන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාස කරන්න ඒක. ඔන්න එතන ඒ කැලල. ඊට පස්සේ වැස්ස කොහොමද ලැබෙන්නේ කියන කැලලට අපි මේ එක තියෙන පස්වෙනි පිටුවේ. වර්ෂා කාලයට බැද්ද සැපදායක තැනක් මෙන් පෙනේ. එකල හැම ගහක්ම කොළ පාටින් වැසී යයි. එලිමහන් තැන්වල තන කොළ කුසට වැඩි. හැම වලකම දිය පිරී සිටි ගල්වල හෝ වැව්වල හෝ දිය බීමට හොරෙන් යාමට සතුන්ට සිදු නොවේ. ඔන්න එහෙම කියනවා. හරි. එතකොට වර්ෂා කාලය මාස 2යි. එහෙම නියම් කාලය මාස 10යි නම් වර්ෂා කාලය මාස 2යි. එම කාලයේදී සතුන්ට ගහකොළවලට මෙන්ම මිනිසාටද සුවදායක වේ. හරි. ඔන්න එතකොට මේ අයට සුවදායක පරිසරයක් නිර්මාණය වෙන්නේම මාස 2ක් වගේ පොඩි කාලයක්. හරි. එතකොට මේ අය වැඩිපුරම හැම පැත්තකින්ම පීඩා විඳින මිනිස්සු ටිකක් ගැන තමයි අපි මේ බැද්දේගම නවකතාවෙන් ඉගෙන ගන්න යන්නේ. ඒක දැන් තේරෙන්න ඕන. හරි. ඒකයි මම කිව්වේ බා පොඩි වටයක් කරන් යනවා. ඒ වටේ යමන් ඒක යනකොට ටික තේරෙයි. මේ යන්නේ මාර අමුතු ගේමක්. මේ ගේම ඉවර වෙනකන් ගියොත් එහෙම සුපිරියට බාට කොට යන්න පුළුවන් කියන එක නවකතාවේ ඒතු විශේෂ. ආය අගක් මුලක් තැනක් ඉතුරු කරන්නේ හැම තැනක්ම හොඳට අවබෝධ කරගත්ත ළමයි ටිකක් බවට උඹලට පත් වෙනවා. හරි. අපි ඊළඟ පාඩමට යමු. ඊළඟ මාතෘකාව ලියාගමු පුතේ. බැද්දේගම වැසියන්ගේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව. ඊළඟ මාතෘකාව. බැද්දේගම වැසියන්ගේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව. right. දැන් මෙහෙම කියනවා පුතේ. මේ බලාගන්න මේ 8 වෙනි පිටුවේ ඡේදේ මැද්දක වගේ තියෙනවා පිටුවේ. මෙන්න මේ ටික. මෙහෙම බලාගන්න. හේන්වල වපුරා වගා කරගන්නා මේ දාන්නේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයට හිතවත් ආහාරයක් නොවේ. ඉන් ශරීරයේ උණුසුම් කරවීමෙන් උනත් ඉතා භයානක රෝගයක් වන පරංගි බෝවේ. පරංගි උණවලින් තොරව ගමේ සිටියේ ඉතා ටික දෙනෙකි. මැසිරොත්තෙන් පිරිවරන ලද කහපාට හැරව වැగిරෙන ඇටය දක්වා වල ගැසුණු පරංගි පිළිකාවලින්ද ඔවුන්ගේ දෙපා ගහන විය.
ඉපදී වැඩි දවසක් යන්නට පෙර ආරාගිය කහපාට බඩ ගෙඩි ඇතිව උනෙන් ඉදිමි උදර රෝගයෙන් පිපිහළු වී ගිය මුහුණත් ගොරක නැටීමෙන් සිහින්ව ඇට ගැසුණු අත්පත් ඇති කුඩා දරුවෝ නිරුවතින් හැසිරෙති. right. දැන් මෙතන කියනවා සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ගැන කතා බහ කරනකොට මේ අයට ශරීරයට හිතකර ආහාර නොලැබේ. මොනවද? ශරීරයට හිතකර ආහාර නොලැබේ. ආහාර නොලැබේ. එතකොට මේ අයගේ ආහාර ශරීරයේ උණුසුම වැඩි කරන ආහාර, උෂ්ණාධික ආහාර තමයි නිරන්තරව ගන්න. ඒක වරහන් ඇතුළේ ලියා ගන්න. උෂ්ණාධික ආහාර ලබා ගන්න. ආහාර ලබා ගන්න. එයයි කන්න ගන්නේ උෂ්ණාධික ආහාර. හරි. එතකොට ඒක නිසාම මේ ගමේ අයට මොනවද හැදෙන්නේ? ශරීරයේ උණුසුම වැඩි හින්දා උණ රෝගයට ගොදුරු වීම. උණ රෝගය. ඊට පස්සේ පරංගි උණ. පරංගි උණ. ඊළඟට පරංගි පිළිකා. පරංගි පිළිකා. ඒ කියන්නේ කකුල් වල එහෙම ගෙඩි දාලා චූටි බිබිලි දානවා, ඒක පැසවනවා, සැරව ගන්නවා, අන්තිමට ඇට කට්ටට යනකම්ම ඒක පැසවලා සැරව ඇවිල්ලා ඇට කට්ටට යනකම් මස් ටික දිවිලා යනවා. පිළිකා, පරංගි පිළිකා. ඊට පස්සේ මන්ද පෝෂණය. මන්ද පෝෂණය. චූටි කාලෙම දරුවන්ට ලැබෙන්න ඕන පෝෂ්‍යදායී ආහාර නොලැබෙන නිසා මේ ගමේ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙනවා. හරි. බඩේ ගෙඩි නිරවාගෙන ඇවිල්ලා. හරි. එතකොට උදරාබාධ වලට, බඩේ කැක්කුම් වලටත් ලක් වෙනවා. උදරාබාධ වලට ළමුන්, උදරාබාධ වලට ළමුන් නිරන්තර ලක් වේ. නිරන්තර ලක් වේ. හරි. ඊට පස්සේ ඒක නිසා මොකද වෙන්නේ? ළමා මරණ අනුපාතය ඉහළ ගිහිල්ලා තියෙනවා. ළමා මරණ සිදුවීම හරි. ළමා මරණ සිදුවීම වැඩි. හරි. ඒක නිරෝගී දරුවෝ බොහොම අඩුයි බැද්දේ ගම. එතකොට බැද්දේ ගම ඇසියන්ට මෙන්න මේ කියන කායික ලෙඩ රෝග වලින් පීඩා විඳින්න නිරන්තරව සිද්ධ වෙනවා. දැන් එතකොට ඒකට හේතු සාධකය තමයි මේ අය ජීවත් වන පරිසරය. හරි. ආහාර කෑමට ලබා ගන්න ආහාර පාන. හරි. මෙන්න මේවා නිසා තමයි මේ අයගොල්ලන්ට මෙන්න මේකේ ලෙඩ රෝග හැදෙන්නේ කියන එක නවකතාව මුලම කියනවා. එතකොට අපි ඉස්සරහට එනකොට ළමයි ගැන, මරණ ගැන, වැඩිහිටියෝ ගැන, ඒ අයගේ මරණ ගැන, ලෙඩ වෙන දේවල් ගැන එහෙම අපිට හම්බුණ ගැහෙනකොට ඒවට බලපාන හේතු සාධක අපි දන්නවා. හැබැයි නවකතාවේ ජීවත් වන චරිත ඒවා ගැන හිතන විදිහත් අපිට තේරෙනවා. එතකොට මේ ඔය මානසික ගැටුම්, මනෝභාවයන්, ඒ වගේ දේවල් සියල්ල හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් එතකොට බැද්දේගම වැසියන්ගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ගැන කතා කරනකොට මේ අයට හොඳ පෝෂ්‍යදායී ආහාර ලැබෙන්නේ නැහැ. ගන්න උෂ්ණාධික ආහාර, ඊට පස්සේ උණ පරංගි පිළිකා, මන්ද පෝෂණය, උදරාබාධ වලට ලක් වෙන එක, ළමා මරණ සිදුවීම වැනි සංසිද්ධි බැද්දේගම බහුලව තියෙනවා. හරි. right. අපි ඊළඟ මාතෘකාවට යමු. බැද්දේගම වැසියන්ගේ වාසීන්ගේ, බැද්දේගම වැසියන්ගේ සිතුම් පැතුම් හා චර්යා රටා. සිතුම් පැතුම් හා චර්යා රටා. ඊළඟ මාතෘකාව. හරි. මෙන්න මේ 8 වෙනි පිටුවේම තියෙනවා පුතේ මෙහෙම. බලා ගන්න ඔය ඡේද මැද්දක තියෙනවා මෙහෙම.
හරි උන් එකෙක් අනිකෙකු දෙස බලන්නේ මීහරකෙකුගේ ඇස්වල දැක්ක හැකි ඉවසිලිමත් දුම්නස් ජඩ බැල්මෙන් හෝ නරියෙකු කෙරෙහි ඇති කපට බැල්මෙන් හෝ යුතුවය. වනයේදී පවතින අන්ධ සාහසිකත්වයේද දිවීකුගේ මෙන් රෞද්‍රභාවයේද වලසෙකුගේ මෙන් හදිසි කෝපයේද මේ ගම්මුන් තුල දක්නට ලැබී. හරි. එතකොට මේ අයගේ සිතුම් පැතුම් හා චර්යා රටාවන් මෙතන තියෙනවා. පළවෙනි එක ගමු ඉවසිලිවන්තයි. ඉවසනවා. ඉවසිලිවන්තයි. ඉවසිලිවන්තයි. වන්ත වේ. ඉවසිලිවන්ත වේ. ඊට පස්සේ කපටි. සට කපට කම්වලින් යුක්තයි. සමහර තැන්වල මේ අය කපටිකම් කරනවා. ඉවසනවා වගේම කපටිකමුත් කරනවා. ඊට පස්සේ අන්ධ සාහසිකත්වයක් තියෙනවා. අන්ධ සාහසිකත්වයක් කින් යුක්තයි. අන්ධ සාහසිකත්වයකින් යුක්තයි. හරි සාහසිකයි. ඒක අන්ධයි කියන්නේ ඇත්ත යථාර්ථය අවබෝධ කරගන්නේ කවුරු හරි මොකක් හරි කියපු ගමන් හේතු විමසන්නේ නැහැ. ඊළ සාහසික පූර්ණ විදිහට හැසිරෙනවා. හරි. දැන් ඕකේ උදාහරණ දෙකක් විතර ඉස්සරහට ගත්තොත් එන්නේ හින්නිහාමි සහ මුව පැටවා මරා දාන එක. සිලිඳු ඩිංගිරි මණිකාට පහර දෙන විදිහ. ඒවා අන්ධ සාහසිකත්වය. අර අවබෝධ කරගෙන නෙවෙයි. හරි. යථාර්ථය තීරණ අරගෙන කරන දේවල් නෙමෙයි. ඒක නිසායි අන්ධ සාහසිකත්වයෙන් යුක්තයි කියලා කියන්නේ. ඊට රෞද්‍රයි. රෞද්‍රයිනේ. හරි. රෞද්‍ර චරිත ලක්ෂණ වලින් යුක්තයි. චරිත ලක්ෂණ ඇත. හරි. රෞද්‍රයි මේ අය. ඊට පස්සේ හදිසි කෝප වීම වලට ලක් වේ. හදිසි කෝප වීම වලට හරි. හදිසි කෝප වීම වලට ලක් වේ. අග්ගාරම හිටපු ගාම මේ හොඳට හිට එක පාරම කේන්ති ගිහිල්ලා වැඩ කරනවා. හරි. හදිසි කෝප වීම වලට යුක්තයි. ඊට පස්සේ තව තැනක උඩින් තියෙනවා ඒ ඡේදෙම උඩ කැලේ මෙහෙම තියෙනවා පුතේ මේ වනයේහි බලපවත්වන ගතිය ගමෙහි ජීවත් වූවන් කෙරෙහිද එසේම බලපවත්වයි. එසේ වූ කලකිරීමෙන් මුරණ්ඩු වූ සිත් ඇතිව වැඩි කතා බහක් නොකරන චාන් මිනිසුන්ය. උන්ගේ ජීවිතයේ තිබෙන බිය හා දුෂ්කරතාද කෙනෙකුට උන්ගේ මුහුණෙන්ම දැක්ක හැකිය. හරි. ඔන්න ඔය කියන ඡේදෙ තියෙනවනේ පුතේ. හැමතිස්සෙම මෙහි ඉන්න අය ඉන්නේ කලකිරීමෙන් යුක්තයි. හරි. කලකිරීමෙන් ජීවත් වේ. ඇයි මෙයාට සබාදහමෙන් කිසිම හවුහරුණක් නැහැ. කරන කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. කරන්න කියලා දෙයක් ඇත්තෙත් නැහැ. ඒක නිසා මෙයා හැමතිස්සෙම කලකිරීමෙන් ඉන්නවා. ඒ වගේම මුරණ්ඩුයි. ඇයි මෙයයි මුරණ්ඩු වෙන්නේ? හරි. ඇයි මෙයයි මුරණ්ඩු වෙන්නේ? ඉතින් දන්නවනේ ප්‍රශ්න කෝටියයි. ඒ කෝටියට උත්තර නැත. ඒවා කවුරු හරි ඇහුවා අර එහෙම කරපන් මෙහෙම කරපන් කිව්වට වැඩක් නැත. ඇයි? ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒ නිසා කවුරු කියලා දේ අහන්නේ නැති මුරණ්ඩු ගති ලක්ෂණ වලින් යුක්ත වෙනවා. එහෙම වුණාම මිනිස්සු. වැද්දේ ගමත් එහෙමයි. ඒක අපි ඉස්සරහට තව ටිකක් විස්තර ඇතුව කතා බහ කරගෙන යමු. ඊට පස්සේ වැඩි කතා බහක් නොකරයි. ඒ කියන්නේ නිහඬයි. වැඩි කතා බහෙන් වැඩි කතා බහක් නැත. වැඩි කතා බහක් නොකරයි. ඒකට හේතුව තමයි දරුවෝ දැන් මේ අයට කතා බහ කර සතුටුසාමීචිය දෙන්න තරම් නිදහස් මානසිකත්වයක් නැහැ. මේ අය සබාදහමෙන් බැට කනවා. ආර්ථික අගහිකම් වලින් බැට කනවා. සෞඛ්‍ය ප්‍රශ්න වලදී බැට කනවා. අර හැම පැත්තකින්ම මේ අය බැට කන පිරිසක්. එතකොට එයාට වැඩි කතා බහ කරන්න අල්ලාප සල්ලාපේ දෙන්න සතුටුසාමීචිය දෙන්න තරම්
දේවල් නැහැ. හැමෝටම තියෙන එක ප්‍රශ්න ටිකක්. ඒකට කාත් එක්ක කතා කරා හරි කියලා උත්තර ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ අය කතා කරන්නේ නැහැ. නිහඬයි. ඒ කියන්නේ නිහඬ මිනිස්සු ගොඩක් ඉන්නේ. නිහඬ මිනිස්සු. ඊට පස්සේ කියනවා මොකද්ද? charm ගති ලක්ෂණ තියෙනවා. විචූර්ණ නැහැ. charm ගති ලක්ෂණ වලින් යුක්තයි. ගති ලක්ෂණ වලින් යුක්ත වේ. charm ඕනට වඩා විචූර්ණ ඒවා නැහැ. තියෙන විදිහට කාලා බීලා ඇඳලා පැළඳලා ඉන්න මිනිස්සු ටිකක්. හරි. ඊට වඩා ගොඩාක් දේවල් එයා ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ නැත. හරි. ඊට පස්සේ කියනවා මොකද්ද? එය උන්ගේ ජීවිතයේ තිබෙන බිය හා දුෂ්කරතාවද කෙනෙකුට උන්ගේ මුහුණේම දැකිය හැකියි. එතකොට එයාගේ ජීවිත පුරාවටම තියෙන්නේ බිය හා දුක්ඛම් කටළු වලින් පීඩා විඳි. හරි. ඔන්න දැන් බැද්දේගම ඉන්න පොදුවේ මිනිස්සුන්ගේ චරිත ලක්ෂණ හැමෝගෙම මෙන්න මේ කොටස් ටික තමයි තියෙන්නේ. චර්යා රටාවන් සහ සිතුම් පැතුම්. ඉවසිලිවන්තයි. කොච්චර දුක වේදනාවක් තිබ්බත් එයා ඉවසනවා. සඩ කපට වලින් යුක්තයි. සමහර මිනිස්සු එක වමට ඒ ගේම් වලට කපටිකම් වලට සෙට් වෙනවා. සමහරු ඒවට අහු වෙනවා. එහෙම එකක්. ඊට අන්ධ සාහසිකත්වයෙන් යුක්තයි. කරුණු කතන්දර හේතු සාධක විමසලා බලන්නේ නැහැ. හිතන ගමන් සාහසික මිලේච්ඡ විදිහට වැඩ කරනවා. රෞද්‍ර චරිත ලක්ෂණ තියෙනවා. අර රෞද්‍රයි. එහෙම නිකන් හැමතිස්සෙම එහෙම ඉන්නේ. ඊට පස්සේ හදිසි කෝප වලින් වලට ලක් වෙනවා. එකපාරම සමහර වෙලාවට මොනවා හරි කිව්වත් හොඳක් කිව්වත් කේන්ති යන කතන්දරයක් තමයි මේ මිනිස්සු ළඟ තියෙන්නේ. ඊළඟ කලකිරීමෙන් ජීවත් වෙනවා. කලකිරීමෙන් ජීවත් වෙන්නේ ඇයි? එයාට බොහෝ ගැටලු. හරි. කරන කියන කිසි දෙයකින් සාර්ථකත්වයට පත් වෙන්න බැරි මිනිස්සු ටිකක්. ඒ ඉන්න කලකිරීමෙන් ඉන්නේ. කොච්චර දේවල් කරත් හැමදාම හිටියා වගේමයි තියෙන ප්‍රශ්න ටික එහෙමයි. ඒකයි. ඊට පස්සේ මුරණ්ඩු. එහෙම වුණාම කොහොමත් මුරණ්ඩු වෙනවා. මොකෙක්වත් කියන දේවල් කිසි දෙයක් ගණන් ගන්නෙ නැහැ. ඊට පස්සේ වැඩි කතා බහක් නොකරයි. කතා කරන්නේ නැහැ මිනිස්සු උනගේ උනට එච්චර. මොකද කතා බහ කරන්න තරම් වැදගත් දේවල් ඊයට නැහැ. සතුරු සාමිච්චයේ දෙන දේවල් නැහැ. හැමෝටම එකම සමාන ප්‍රශ්න ටිකකින් පීඩා විඳින මිනිස්සු ටිකක්. ඒ හින්දා ඒ අය තේරුමක් නැහැ කතා කරලා නිහඬ බව ඊට වඩා හොඳා කියලා ඒ අය ජීවත් වෙනවා. charm ගති ගුණ ලක්ෂණ වලින් යුක්ත වෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය බාහිර ආටෝප සාටෝප නැහැ. කාලා බීලා තමන්ගේ පාඩුවේ තමන්ගේ පැත්තට වෙලා ඉන්න තිබුණා ඒ ඇති කියලා හිතන මිනිස්සු ටිකක්. බිය හා දුක්ඛම් කටළු වලින් පීඩා විඳින. ඔව්. මේ අයට හැමතිස්සෙම තියෙන ජීවිතේ පිළිබඳ බියක්. හරි. කොයි වෙලාවෙද දක් වේද, කොයි වෙලාවෙ මැරෙයිද, කන්ද හම්බ වෙයිද නැද්ද? හරි. ඊට පස්සේ ඔන්න ඔය වගේ ප්‍රශ්න දුක් කන්ද නැහැ, අඳින්න නැහැ, වතුර ටික බොන්න නැහැ, නාන්න නැහැ. ඊට පස්සේ පරිසරය තුල තියෙන අධික උෂ්ණත්වයෙන් සාරි හිම්බත් වෙනවා. ඊට ආශ්වාස ප්‍රාශ්වාස කරන වායුව දුවිලි පිරිච්ච ඒවා එතකොට සුවදායක නැහැ. හරි. දුක්ඛම් කටළු වලින් පීඩා විඳින මිනිස්සු ටිකක් තමයි අපිට බැද්දේගම නව කතාව ඇතුලේ මුණ ගැහෙන්නේ. අපි ඉස්සරහට යනකොට නව කතාවේ මේවා තේරෙයි. දැන් උඹලට ටික දැන් සෙට් වෙනවා වගේ පාඩම එහෙම වෙන්න ඕන. හරි. දැන් මේ පොඩි වටයක් අරන් යනවා කිව්වනේ මම. ඒ වටේ දැන් යනකොට ටිකක් තේරෙයි උඹලට. දැන් සමහරවිට තේරෙන්න ඕන. රයිට්. මේ ටික තේරුම් ගත්තම අර චරිත හැසිරෙන විදිහ අපිට අරුමයක් පුදුමයක් නෙවෙයි. ඒක මේ නව කතා කරුවාගේ තියෙන පට්ට සාර්ථක ලක්ෂණයක්. කතා වින්‍යාසයේ ගොඩ නගන පට්ට රහට ගොඩ නගන. හරි. නිකම් පාඨකයාගේ විශ්වසනීයත්වය දිනා ගන්න පුළුවන් විදිහට නව කතාවේ පසුබිම හදනවා පළවෙනි පරිච්ඡේදය. අපි ඒකනේ මේ කතා බහ කරන්නේ. එතකොට පළවෙනි පරිච්ඡේදය හරියට නීට් එකට තේරුම් ගත්තොත් පුතේ නව කතාවම ගොඩ තමයි. හරි. රයිට්. අපි ඊළඟ පාඩමට යමු. දැන් අපි නව කතාවට පොඩි ප්‍රවේශයක එනවා. දැන් වටපිටාව අඳුරගත්තා. දැන් එක එක චරිත අපි අඳුරගමු. ලියන්න බබේ හාමි
මාතෘකාව. හරි. ඔන්න මුණ ගැහිලා පුතේ මෙන්න මෙහෙම. සිරිඳු ගමේ මුලාදෑනියා වූ බබේහාමි ආරච්චිලාලගේ සහෝදරිය හිරගත් මසිනා විය. ඔහු වාසය කළේ ආරච්චිලාලගේ ගෙවත්තට යා බද ගෙවත්තෙහිය. බබේහාමි ගමේ ප්‍රධානියා නැත්තම් මුලාදෑනියා වූයේ ගමේම සිටියවුන් අතරින් නම ලියන්නට හැකි වූ එකම මිනිහා ඔහු වූ හේිනි. ඔහු හඳුන්වනු ලැබුවේ පුංචි ආරච්චි නමිනි. අවුරුදු බොහෝ ගණනකට පෙර තරුණෙකුව සිටියදී ඔහු වරක් මැදමහනුවර වන්දනා කර ගැනීම සඳහා ගියේය. එහිදී අසනීපයක් වී මාසයක් හෝ දෙකක් පන්සලේම නතර වී සිටින්නට සිදු වූ ඔහුට ඒ අතර පන්සලේ හාමුදුරුවෝ අකුරු ඉගැන්වූහ. තමන්ගේ නම ලියා ගන්නට තරම් පුළුවන්කම ඔහුට ලැබුණේ එහිනි. රයිට්. බබේහාමි කියන්නේ බැද්දේගම ආරච්චි. බැද්දේගම මුලාදෑනියා හෙවත් ආරච්චි වේ. බබේහාමි කියන්නේ බැද්දේගම මුලාදෑනියා නැත්තම් ආරච්චි. හරි. එතකොට මෙයා සිලිඳුගේ කවුද? මසිනා මචං කාලය. නංගි බැඳලා ඉන්න එක්කෙනා. හරි. බබේහාමිගේ සහෝදරිය සිලිඳු හා විවාහ වී ඇත. සිලිඳු තමයි අසාද බැඳලා ඉන්නේ. එතකොට සිලිඳුයි බබේහාමි කියන්නේ නෑදෑයෝ දෙන්නෙක්. හරි. එතකොට කිව්වා ඉස්සෙල්ලා අර මම කියවනේ මේ බැද්දේගම ජනාවාසයේ පිහිටලා තියෙන විදිය. ඒක කිව්වා. ඒ කියන්නේ සිරිඳු සහ බබේහාමි කියන්නේ ඥාතීන් වගේම අසල්වාසී. ඥාතීන් වරහන් ඇතුළේ ඥාති අසල්වැසියා. මේක දැනගන්න ඕන මොකද මේ චරිත දෙක තමයි ප්‍රධාන චරිත දෙකක් බවට පත් වෙනවා. හරි. ඔන්න එකක්. ඊට පස්සේ කියනවා මෙයාට මොකද්ද මේ තනතුර ලැබෙන්නේ ගමේම හිටපු නම ලියන්න ගන්න එකම චරිතය නිසා මිසක වෙන සුදුසුකමක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා දන්නේ නම ලියන්න විතරයි. නම ලියන්නට දන්නා නිසා ආරච්චි තනතුර දී ඇත. හරි. එතකොට කිව්වා මෙයාට මේක ලැබිච්ච විදිහ නම ලියන්න පුළුවන් වෙච්ච විදිහ කොහොමද නම ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ? මහනුවර වන්දනාවේදී වන්දනා ගමනක් අතරතුරදී අසනීප වන අතර පන්සලක නතර වූ නිසා පන්සලේ හාමුදුරුවෝ අකුරු උගන්වා ඇත. හරි. දැන් මේ බබේහාමිගේ ආරච්චි ගැන මේ චරිතය නවකතාව පුරාවටම යන එකක්. එතකොට මේ ෂෝට් නෝට් එක ඔතනින් නතර වෙන්නේ නැහැ. මේ නෝට් එක දිගටම යන එකක්. එහෙනම් මේකට ටිකක් පිටු ගානක් තියාගන්න එකක තමයි මේ ටික ලියාගන්න ඕන. දැන් පළවෙනි පරිච්ඡේදයේ අපි අද විග්‍රහ කරන්නේ. එතකොට මේ ටික තමයි පළවෙනි පරිච්ඡේදයේ බබේහාමිගේ චරිතය තුල මුණ ගැහෙන්නේ. හඳුන්වා දීමු. එතකොට ඉස්සරහට තමයි මෙයාගේ චරිතය විකාශනය වෙන්නේ. එතකොට ඒ වගේ කරුණු ලියා ගන්න ඔයගොල්ලෝ ඉඳ තියා ගන්න ඕන. හරි. අපි යනවා ඊළඟට මුණ ගැහෙන කෙනා ළඟට. අපිට මුණ ගැහෙනවා මේ නවකතාවේ ප්‍රධානම චරිතය කවුද? සිලිඳු. හරි. සිලිඳු ගැන මෙන්න මෙහෙම තියෙනවා. සිලිඳු නම් එක් මිනිසෙක් තමාගේ බිරිඳ වූ ඩිංගිරිහාමි සමග බැද්දේගම විසීය.
ඔවුන්ගේ පවුල ගමෙහි වූ පවුල් 10න් එකකි. එහෙම කියනවා. හරි. සිලිඳු ඩිංගිරි හාමි නැත්නම් ඩිංගි මැනිකක්. සිලිඳු ඩිංගි හාමි නැත්නම් ඩිංගිරි මැනිකක් කියලා කියනවා. සමග විවාහ වී ඇත. හරි. ඊට පස්සේ කියලා මෙහෙම. සිරිඳු ගමේ මුලාදෑනියා වූ බබේහාමි ආරච්චිලාලගේ සහෝදරි හිරගත් නිසා මසිනා විය. ඒ කියන්නේ ඩිංගිහාමි කියන්නේ කවුද? ආරච්චිගේ සහෝදරිය. අපි වරහන් ඇතුලේ ඒක ලියමු. ලියාගමු ආරච්චිගේ සහෝදරිය. ආරච්චි කවුද දැන් දන්නවා. කවුද? බබේහාමි. එයාගේ සහෝදරිය. එහෙනම් නෑනා මචං කාර්ය. හරි එහෙමනේ අපි කියන්නේ මසිනා. ඊට පස්සේ ඔන්න තියෙන පහලින් මෙහෙම එකක්. අන් හැම ගැමියෙකු මෙන්ම සිලිඳුද ගොවියෙකි. ඔහුට ටිකක් විශ්වය ගම්මු කීවෝය. හේන් ගොවිතැන් කිරීමේදී පවා ඔහු ගමෙන්ම අලසයා විය. ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ දඩයමය. ඔන්න සිලිඳු ගොවියෙකි. එහෙත් මෙයා මොනවා වගේ කෙනෙක්ද? කම්මැලි අලස පුද්ගලයෙක් නිසා ගොවිතැන් හේන් අසාර්ථක වේ. කම්මැලි සහ අලස පුද්ගලයන්ට කෘෂි කර්මාන්තය නැත්නම් ඒ ගොවිතැන් කටයුතු හරියන්නේ නැහැ. ඒ අය අනෑති අය වෙන්න ඕන. ඒ අයට විතර නෙවෙයි. කම්මැලි භූතයන්ට කිසි දෙයක් හරියන්නේ නැහැ. එහෙනම් වෙන්න ඕන පුතේ අනෑති මිනිස්සු, ක්‍රියාශීලී මිනිස්සු වෙන්න ඕන. හරි. හැබැයි ඒක නිසා මෙයාගේ ප්‍රධානම ජීවනෝපාය වෙන්නේ මොකද්ද? ප්‍රධානම ජීවනෝපාය වනුයේ දඩයමයි. එතකොට මෙයාට ගොවියෙක් දඩයමයි. එතකොට මෙයාට ගොවියෙක් කියනවට වඩා දඩයක්කාරයා කියන නම, දඩයක්කරුවෙක් කියන නම තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. එහෙම තමයි. හරි. ඊට පස්සේ මෙන්න මෙයාගේ පහළට යනකොට මෙයාගේ චරිත ලක්ෂණ ටිකක් කියනවා. බැලුමටම පෙනෙන්නේ ඔහු අනිත් අයට වඩා ඔතෑනි වැඩි කතා බහක් නැති මිනිසෙකු ලෙසයි. ඒ කියන්නේ ඔතෑනි කියන්නේ ක්‍රියාශීලී නේ, අක්‍රීය චරිතය නෙමෙයි, කඩා වැටිච්ච. හරි. එහෙම පරාදීන චරිතයක්. ඒක ලියාගන්න. ඔතෑනි වැඩි කතා බහක් නොමැති චරිතයකි. මේ ලක්ෂණ ටික අඳුර ගන්න ඕන පුතේ. එතකොට තමයි මේ චරිත ඇතුළට ගිහිල්ලා අපිට මේ චරිතවල ලක්ෂණ ටික හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා තමයි නවකතාවේ ආරම්භයේදී මේ චරිතවල ලක්ෂණ ටික හරි රහට අපූර්වට ගලපන්නේ. ඒ කියන්නේ මෙයා අකාර්යක්ෂම, කාර්යක්ෂම නැහැ, අකාර්යක්ෂම නිහඬ චරිතයක්. අකාර්යක්ෂම නිහඬ චරිතයක්. හරි. ඊට පස්සේ මෙයාගේ අනිත් අයට වඩා වෙනස් වූ චරිත ලක්ෂණ ටිකක් තියෙනවා මේ. බොහෝ වනසතුන් මෙන් සිරිඳුද නිදාගත්තේ දෙනෙත් ඇරගෙනය. බල්ලෙකු මෙන් ඔහු නින්දෙන් විරුලයි, ගොරවයි, තිගැස්සේ. එහෙත් ඔහු නිදාගන්නේ මුවෙකු මෙන් ඉතා කෙටි නින්දකින්. තද නින්දේ සිටියදී පවා ඉතා සුළු ශබ්දයකින් සම්පූර්ණයෙන්ම අවදි වෙයි. එතන තියෙනවනේ නේද? අසාමාන්‍ය චරිත ලක්ෂණ වලින් යුක්තයි. අසාමාන්‍ය චරිත ලක්ෂණ වලින්
යුක්තයි. අසාමාන්‍ය චරිත ලක්ෂණ වලින් යුක්තයි. මොනවද ඒවා වරහන් ඇතුළේ ලියාගමු. හරි. දෙනෙත් ඇර නිදා ගැනීම බිරුලෑම හරි. ගෙරවීම හරි. තිගැස්සීම සුළු ශබ්දයකට පවා ප්‍රතිචාර දැක්වීම හරි. මෙන්න මේ අසාමාන්‍ය චරිත ලක්ෂණ වලින් යුක්තයි මේවා. අනිත් අයට නොකරන චරිත ලක්ෂණ. ඇස් අරගෙන නිදා ගන්නවා, බිරුලනවා, බල්ලෙක් වගා එහෙම සද්ද දානවා. මම එහෙම දාන්නේ නැහැ සද්ද. හරි. බිරුලෑම, ගෙරවීම, පොරවන රොස් කොට එනවා වගේ. එකපාරට තිගැස්තිලා හැරෙනවා. චූටි සද්දයක්, ටික් ගාන සද්දයක් ඇහුනොත් එයා පොලයක් වැටෙන පෑගෙන සද්දයක් එනවා. චරස් ගන්නවා. ඩිග් ගන්නට හැරෙන චරිතයක්. හරි. සුළු ශබ්දයකට පවා ප්‍රතිචාර දක්වනවා. ඒක නිසා ගම්මුන් කියනවා මෙයාට ටිකක් පිස්සු වෙයි. ගම්මුන් හඳුන්වයි. මෙයා ටිකක් පිස්සු චරිතයක් කියලා එහෙම හඳුන්වනවා. ඒ කියන්නේ මේ චරිත ලක්ෂණ දිහා බලපු ගමන් අසාමාන්‍ය ඒ අය හිතන්නේ පිස්සෙක්ට තියෙන චරිත ලක්ෂණ කියලා තමයි. ඒ නොදන්නා කම. එතකොට මේක පහළට යනකොට මෙහෙම තියෙනවා මොකද මේ කැලේ සිටින කිසිම සිව්පාවෙකුට වලහටවත් නුබලා හැමෝමත් බය වෙන තනි අලියාටවත් මම බය නෑ. මගේ බය මේ මහා වනයේටයි. තඩයක් කාලෙක කැලේ ඉන්න කෙනෙක්. ඉතින් මෙයා දන්නවා කැලේ ඇතුලේ තියෙන හැමදේම. අර සත්තා සිව්පාවට මිනිසුන්ට මෙයා බයක් නෑ. බයයි වනයේට. ඒ වනයේ ඇතුලේ තියෙන මොනවා හරි අමුතු දෙයක්. හරි. গুপ্ত බව නිහඬියාව. හරි. එහෙම පොඩි කතන්දර ටිකක් ඔකේ තියෙනවා. ඉස්සරහට අපි කතා කරමු මේ දැනට අපි මේ ටික අඳුර ගමු චරිතය. හරි. ඒ කියන්නේ සත්තා සිව්පාවට හෝ මිනිසාට බිය නොවන ඔහු වනයේට අසීමිත බියක් දක්වයි. මොකද පුතේ ඒකට හේතුවක් තියෙනවා. මෙයා මේ කැලේ ඇතුලේ තියෙන යථාර්ථය මෙයානේ දන්නේ. ඒ හින්දා කැලේ සිදුවීම් දැක්කම මානව සමාජයට වඩා වනගත සමාජය, කැලේ ඇතුලේ සමාජයක් තියෙනවා මේ සත්තු අතර. ඒක මිලෙච්චයි, රුදුරුයි. ඒක නිසා තමයි සත්තුන්ට නෙමෙයි බය, ඒ අයගේ සමස්තයේම තියෙන චර්යා රටාවන් අවබෝධ කරගත්ත කෙනෙක්. ඒක නිසායි එක විවිධ චර්යාත් ලක්ෂණ ඉස්සරහට එනකොට උගන්වනවා. එතකොට තේරෙයි ඇයි එයා එහෙම චරිත ලක්ෂණ වලින් යුක්ත වෙන්නේ කියන කාරණාව තේරෙයි. දැනට පොඩි අදහසක් අයිඩියා එකක් තියාගන්න. ඊට පස්සේ ඔන්න පහලින් තියෙනවා පුතේ අංක 10 පිටුවේම සිරිඳුගේ සිතුම් පැතුම්ද අදහස් උදහස්ද බොහෝ සෙයින්ම පුදුමය වනයේට උවත් සාහසික වැඩිය. ඔහුගේ කෝපය ඇවිස්සීම ලෙහෙසි පහසු නොවේ. ඔහු සසුන් ගති ඇති මිනිසෙකි. කෙනෙකු තමාට වරදක් කළාට පරිගන්න සිරිතක් ඔහුගේ නැති නමුත් ඔහුගේ කෝපය ඇවිස්සුනහොත් පැය ගණන් දවස් ගණන් ඔහු පැල්පත යටට වී කෝපයෙන් දැවෙමින් 17 හිතයි. ඊට පසු හදිසියෙන් එතනින් නැගිට සතුරා සොයා ගොස් වන මෘගෙකු මෙන් ඔහු කරා කඩා පනින ඔන්න චරිතේ. අසාමාන්‍ය චරිත ලක්ෂණ නේද? ඒ කියන්නේ මේ දැඩි ඉවසීම, නිහඬ බව තියෙන චරිත වල ඒ ලක්ෂණය වැඩි. හරි. ඒ කියන්නේ ඒ අයගේ පීඩනය ඔය අය තනියම දරා ගන්නවා. දරාගෙන ඉඳලා එයාටම එයා කන්ට්‍රෝල් නැති වෙලාවට ගිහිල්ලා දැඩි සාහසික විදියට සත්තුන්ට අතරාන්ත විදියට මිනිස්සු හැසිරෙනවා, නිහඬ මිනිස්සු. ඒක නිසා අපි වෙන්න ඕන දරුවෝ අපිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, වේදනාවක් තියෙනවා තව කෙනෙකුට කියලා ඒක නිදහස් කරගන්න ඕන. නැත්තම් අපිට ඒක දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා.
ඒ සීමාව පෙන්නත් එහෙම අපි වුණත් සත්තුන්ට වඩා අන්ත චර්යාවතාවන් වලට ක්‍රියාකාරකම් වලට අපි වුණත් යන්න ඉඩ තියෙනවා. ඒක නිසා හිතේ තියෙන දේවල් ඔක්කොම කාට හරි විශ්වාසවන්ත කෙනෙකුට කියලා නිදහස් කරගන්න එක අපේ ඇඟටත් හොඳයි අනාගතයට සුබදායකයි. හරි. ඒ කතන්දරේ ඇති දැන් යන් ලියාගමු. කොහොමද? සිරිඳුගේ සිතුම් පැතුම්. සිරිඳුගේ සිතුම් පැතුම්. සිතුම් පැතුම් අදහස් උදහස්. අදහස් උදහස් බොහෝ සෙයින් අදහස් උදහස් බොහෝ සෙයින් පුදුම සහගතය. පුදුම සහගතය. සාහසිකය. හරිද? සාහසිකය. පුදුම සහගත සහ සාහසික සිතුම් පැතුම් හා අදහස් උදහස් වලින් යුක්තයි. නැත්නම් එහෙම ලියා ගන්න. හරි. පුදුම සහගත සහ සාහසික සිතුම් පැතුම් හා අදහස් උදහස් වලින් යුක්තයි. එහෙම ලියන්නත් පුළුවන්. හරි. එහෙම. ඊළඟ කාරණාව පහසුවෙන් කෝප නොවේ. නැත්නම් ඉක්මනින් කෝප නොවේ. ඉක්මනින් කෝප නොවේ. ඉක්මනටම කෝප වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංසුන් චරිතයක්. හරි. සංසුන් සාමකාමී චරිත ලක්ෂණ වලින් යුක්තයි. චරිත ලක්ෂණ වලින් යුක්තයි. right? ඒ සංසුන් සාමකාමී චරිත ලක්ෂණ වලින් යුක්තයි. හැබැයි මොනවා හරි එකක් වුණොත් රිදෙන සීමාව වැඩි වෙලා ඕදියොත් එහෙම සීමාව පැන්නොත් එහෙම මෙන්න මෙතෙන් එනවා. සාහසික පුදුම සහගත චරිත ලක්ෂණ වලට පෙන්වන්න පටන් ගන්නවා. රයිට්. දැන් මේක ඉවරයිනේ. දැන් මට මේක මකන්න වෙනවා. හරි. මේ ටික දැන් මතකයිනේ. හරි. අපි අලුත් කැලලකට යමු. මේ ටික මකලා. දැන් මේ ටික ඔයගොල්ලෝ පුතේ වෙනම නෝට් එකක් විදිහට දැන් දිගටම යනවා. පරිච්ඡේදයටයි අපි නම කතා විචාරය කරන්නේ. මම කිව්වේ පටන් ගන්නකොට මම අමුතුම වෙනම ගේමකට තමයි යන්නේ. උඹලා වටයක් වගේ එකක් යනවා. හැබැයි මේ වටේ ගිහින් ඉවර වෙනකොට උඹලගේ ගමන 100,000කින් සාර්ථක වෙලා තියෙන්නේ. මේ විදිහට කියන විදිහට වැඩි කරපම් පුතේ කරොත් උඹ ගොඩ නැත්තම් මඩේ තමයි ළඟින්ද වෙන්නේ. හරි? මඩේ තමයි ළඟින්ද වෙන්නේ. හරි. ඊළඟ කැලල. පලිගන්නා සිරිතක් නැත. මේ තියෙන්නේ. කෙනෙකු තමාට වරදක් කළාට පලිගන්න සිරිතක් ඔහුගේ නැති නමුත් ඔහුගේ කෝපය ඇවිස්සිනහොත් පැය ගණන් දවස් ගණන් ඔහු පැල්පත යටට වී කෝපයෙන් දැවෙමින් දහතේ හිතයි. ඊට පසු හදිස්සියෙන් එතනින් නැගිට සතුරා සොයා ගොස් වන මෘගයෙකුගෙන් ඔහු කරා කඩා පනී. ඔන්න අර කියපු කතන්දරේ හරි ලියා ගන්න. පලිගන්න වරදක් කළද වරදක් ඒ කියන්නේ තමාට කියලාම ලියා ගන්න. එතකොට පැහැදිලි. තමාට වරදක් කළද පලිගන්නා සිරිතක් නැත. පලිගන්නා සිරිතක් නැත. පලිගන්නා සිරිතක් නැහැ. හරි. කෝප උවහොත් දැඩි සාහසික ලෙස ක්‍රියා කරයි. අර සතෙක් වගේ ගිහලා කඩා පන්න ඉවසලා ඒ කියන්නේ අන්තිම කෑලි ඉවසන්න ඕනේ අපි කියන්නේ. ඒකට මෙයාගේ හැම කතන්දරයක් නෑ. බැරිම තැන මොකද කරන්නේ? ගිහිල්ලා සාහසික විදිහට වැඩ කරනවා. ඒකට ඒක හොඳ ලක්ෂණයක් නෙවෙයිනේ පුතේ. දැන් උඹලා යම් සිදුවීමක් වුණාට පස්සේ දවස් 3ක් මේක හිතේ තියාගෙන ඉවසලා ඉන්නවා. හැබැයි එක දවසක එක කඩම් පැනලා අපි මහා විනාශයක් කරනවා. ඒකට අර අපි දැඩි මානසික වේදනාව විඳගෙන හිටපු දවස් ගන්න අපරාධේ නේද? ඒක නිසා ඉවසලා බැරිම තැනක් ආව එතනත් ඉවසන්න පුරුදු වෙන්න
ඕන නැත්නම් අපි විවිධ කරදර හිංසාවලට ලක් වෙනවා. දැන් සින්දුට එහෙම සීන් එකකට තමයි ඊළඟට යන්නේ. හරි ඔහුගේ ජීවිතයම වෙනස් කරන සිදුවීම් බවට ඒකපත් වෙනවා. ඊළඟට තියෙන එක. හරි මේක තියෙන්නේ සිරිඳු නිසා නිවුන් දරු දෙදෙනෙකු ලැබුවාය ඩිංගිහාමි. දරු දෙදෙනාම ගැහැණුය. ඉන් එකියකගේ නම පුංචි මණිකාය. අනෙකියගේ නම හිමිහාමිය. හිමිහාමිට ලැබුණේ ගැහැණු දරු දෙදෙනෙකයි. එහි සිටි ගැහැණුන් සිරිඳුට දැනුම් දුන් විට ඔහු පැලතුරට වැද පැදුරේ වැතිර සිටි දරු මවගේ හිසටත් පපුවටත් පහර දෙන්නට විය. පරට්ටි කොමට පුතෙක්. තොමට තුවක්කුව උස්සාගෙන කැලේට යන්න පුතෙක්. කෝමගේ හේන එලි කරවා ගන්න පුතෙක්. ගෙදර තියාගෙන කන්ට අඳින්ට හම්බ කරන්නයි දෑවැද්ද ලෑස්ති කරන්නයි තීමට පරට්ටියෝ වදනවද නොදකින්ති. ඔන්න එතකොට මෙතන මාරම කතාවක් යනවා. දැන් හැබැයි දැන් අර චරිත ලක්ෂණ ටික කියලානේ තියෙන්නේ. මේ සමහර දේවල් සාහසික වැඩි කියලා කිව්වනේ. කෝප වුණොත් එහෙම දවස් ගානකින් ගිහිල්ලා හරි දැඩි ලෙස වැඩ පූර්ව විදිහට වැඩ කරනවා කියලා. දැන් මේ චරිත ලක්ෂණ මෙන්න තියෙනවා. ගැහැණු දරුවෝ දෙන්නෙක් වැදුවා කියලා කතාවට බිරිඳට පහර දෙනවා. දැන් කාට හරි සිරිඳු නරක චරිතයක් වගේ මේක නිසා හිතෙන්න පුළුවන්. ඇත්තටම කරපු වැඩේ නරකයි. ඒක හොඳයි කියන්න බෑනේ. එතනදී සිරිඳු කියන වචන ටික බලන්න. පරට්ටි කොමට පුතෙක්. කොමගේ තුවක්කුව උස්සාගෙන කැලේට යන්න පුතෙක්. කොමගේ හේන එලි කරවා ගන්න පුතෙක්. ඒ කියන්නේ පුතේ සිරිඳු මෙච්චර කාලයක් ඉඳලා තියෙන තනියම. එතකොට එයාට හේන් වැඩ ටික කරගන්න උදව් කරන්න කවුරුත් නැහැ. කැලේ තනි පංගලම යනකොට සපෝට් එකට කෙනෙක් නැහැ. මේ තනිකමෙන් පීඩිත මිනිසාට නැව් බලාපොරොත්තුවක් කියලා තමන්ගේ බිරිඳ ගැබිනියක් වෙනකොට අනේ මට පුතෙක් දෙයි කියලා අසීමිත බලාපොරොත්තු වලින් ඉන්නවා. මං එහෙම වුණොත් මිනිස්සු හීන මවනවනේ පුතේ. හීන ගොන්නක්ම මවනවනේ. ඒ හීන ගොන්න අතරේ සිරිඳුට තිබුණා ලොකු හීනයක්. එයා හීන්ගුයි තැනට අදක්ෂයි. දක්ෂ නෑ. හරි. කම්මැලි. හරි. එහෙම එකක් නෙතිබ්බේ. එතකොට එයා කල්පනා කරනවා මට පුතෙක් හම්බුනොත් එහෙම මට මාර ගැම්මක් එනවා. මාර හයියක් එනවා. ඒක නිසා මට මේ ඉන්නවා වගේ 3-4 ගුණයකින් ශක්තිමත් වෙලා මට වැඩ කරන්න පුළුවන්. මං කැලේට ගියත් මට තනියම ඉන්න තියෙන්නේ. කාත් එක්කවත් මට කතා කරන්න නැහැ. මාව තීරුම් ගන්න කෙනෙක් නැහැ. මගේ සැබෑ හැඟීම ඒ විදිහටම කියන්න කෙනෙක් මගේ ළඟ නැහැ. ඉන්නවා නම් ඉන්නේ කවුද? දැන් මගේ බිරිඳ මට ලබලා දෙනවා. කවුද? පිරිමි දරුවා. එයාගේ ලෝකේ ඉන්නේ පිරිමි දරුවෙක්. හැබැයි ඒ බලාපොරොත්තුව බිඳ වැටිලා නිවුන් දැරිවියන් දෙන්නේ එනවා. එතකොට අර තිබිච්ච බලාපොරොත්තු සියල්ලම බිඳ වැටෙනවා. ඒ කියන්නේ ඉච්ඡා බංගත්වයට පත් වෙනවා. ඔය සමහරු බෙල්ලේ වැල දාගන්න. ඔය තමන්ගේ ප්‍රේමය බිඳ වැටුනම නැත්නම් බලාපොරොත්තු සුන්නාම එහෙම නැත්නම් සමාජයෙන් එන පීඩනය වැඩි වුණාම එහෙම කරන්නේ පුතේ ඔය ඉච්ඡා බංගත්වයට පත් වුණා. දැන් සිරිඳුත් ඉච්ඡා බංගත්වයට පත් වෙනවා. එතකොට ඒක ඇති කරපු ඊළඟ කෙනා කවුද? ඒක බලපාපු කෙනා තමයි කවුද? ඩිංගිහාමි. එයා පිළිබඳව තමයි එයා විශ්වාස කරගෙන හිටියේ. එයා මට එහෙම කෙනෙක් දෙයි. එම ශක්තියක් මට ලබලා දෙයි කියලා. හැබැයි බලාපොරොත්තු එයා සාධනය කරේ නැහැ. ඒ නැගිච්ච වේදනාව ඉච්ඡා බංගත්වයට එක්කපත් වෙච්ච මානසික පීඩනය තමයි ඔහු මුදා හරින්නේ එතන. එහෙම කියලා මේ සිරිඳුගේ චරිතය කොල්ලෝ මේ උඹලා ගෑණිට උඹලාගේ දේවල් කරලා දුන්නේ නැහැ කියලා මේ පහර දෙන්න එහෙම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒක නුගත් මිනිස්සුන්ගේ සත්තුන්ගේ සහ සත්තු ලෝකයේ සහ නුගත් මිනිස්සු අතර තියෙන ලක්ෂණයක්. හැබැයි මිනිස්සු අතර ඒක තියෙන්න බෑ. දැන් මේවා උගන්වන්නේ උඹලට ඒ චරිත ලක්ෂණ උඹලකින් අයින් කරන්න. හරි. එතකොට මේක අර එහෙම කියලා දුන්නේ ගැහැණි දරිවියෝ සහ පිරිමි දරිවියෝ හැමෝම එකිනෙකා
ගේ මෙහිම චරිත ලක්ෂණ ඇති වෙන බව අවබෝධ කරගන්න. එතකොට මේ තැන්වලදී බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න. පිරිමින්ට එහෙම වැඩ කරන්නත් පුළුවන්. ඒක ගෑනු පාර්ශ්වයේ කෙනෙකුට වෙන්නත් පුළුවන්. ඉච්ඡා බංගත්වයට පත් වුණා වයි දරුවෝ විභාගේ ෆේල් වුණා අම්මලා බයින් යකෝතෝ කොච්චරනම් බලාපොරොත්තු තියාගෙන හිටියද බලපිය අල්ලපු ගෙදර එක එහා පැත්තේ ගෙදර එක බලපන් අර මගේ ක්ලාස්මේට් හිටපු එක අපේ ස්ටාෆ් එකේ වැඩ කරන කෙනාගේ අහවලාගේ දුව ඕම කතන්දර කියලා බලට බනින්නේ මොකටද දන්නවද? අර ඉච්ඡා බංගත්වයට පත් වීම. උඹලගේ අසීමිත බලාපොරොත්තු තියාගන්න. ඒකට මේ බලාපොරොත්තු ඉටු කරන්න කරේ නැති වුණා උඹලා ගැන පොඩි කේන්තියක් තරහක් එනවා. ඒකට තමයි ඔය බයි. එතකොට උඹලට දැන් තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් වෙන්න ඕන. හරි ඒ ටිකට. හරි අපි ලියමු. මෙහෙම. ඩිංගිහාමි ගැහැණු දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කිරීම නිසා මානසිකව බිඳ වැටේ. හරි අර කතන්දරේ තියාගමු. තනිව ජීවන අරගලයේ යෙදීම හා එහි පීඩනය තනිව දරා ගැනීමට තමාට ශක්තියක් ලෙස පුතෙකු ලැබේයැයි අසීමිත බලාපොරොත්තු තබා ගනි. ඔන්න අසීමිත බලාපොරොත්තු තියාගන්න. ඒ කියන්නේ තනිව ජීවන අරගලයේ යෙදිච්ච කෙනෙක් නේ. එයා. හරි. එතකොට ඒකේ පීඩනය දන්නේ ඒ අය තමයි. හරි සිරිඳු. එහි පීඩනය දරා ගැනීමට ශක්තියක් ලෙස පුතෙක් ලැබේයැයි අසීමිත බලාපොරොත්තු තබා ගනි. හරි. එය බිඳ වැටීම නිසා ඉච්ඡා භංගත්වයටත් කෝපයටත් පත්වන සිලිඳු ඩිංගි මැණිකාට සාහසික ලෙස පහර දෙයි. හරි පහර දෙයි කොහොමද එකයි පහර දෙයි. පහර දීම සාහසික වුණත් එකයි නිකන් ඒක නිකන් ලව් පහර දීමක් එහෙම මගුලක් වෙන්නේ නැහැ නේද? පහර දීම කොහොමද රිදෙනවා. එහෙනම් කොහොමද ඒක? හරි පහර දෙයි. හරි. ඉන්පසු මොකද වෙන්නේ? ඩිංගිහාමි මිය යන අතර සිලිඳුගේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂය කියන්නේ ටර්නින් පොයින්ට් එක ඒක තමයි. හරි. ඉන්පසු ඩිංගිහාමි මිය යන අතර එය සිලිඳුගේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂය බවට පත් වේ. හැරවුම් ලක්ෂය බවට පත් වේ. හරි. ඊළඟ කැලට ඊට පස්සේ අවුරුදු 2-3ක් යනකම් මොකද වෙන්නේ? මෙයා දරුවොත් එක්ක කතා කරන්නේ නැත. හරි. කතා කරන්නේ නැහැ. දරුවන් බලා ගැනීමට තම සහෝදරිය වන කර්ලිනා හාමි නිවසට කැඳවාගෙන
A කැඳවාගෙන A right හරි අන්න දරුවෝ ටික බලා ගන්න දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ කිරිසප්පයෝ දෙන්නේ නේද උන් දෙන්න බලා ගන්න එපා ඒ හින්දා තමගේ සහෝදරිය එක්කන් එනවා දොර සහෝදරිය ගැන වෙනම අපි තැනක කතා කරමු දැන් සිනිඳු ගැන පළවෙනි පරිච්ඡේදේ කතා කරගෙන යන්නේ එතෙන්ද හරි දැන් මේ ටික ලියාගෙන ඇතිනේ දැන් එහෙනම් මේ ටික මකන්නවා වෙනම හරි මකමු ඊළඟ කැලලට ඊට පස්සේ දැන් මේක මේ විදිහට හොඳට නවකතාව ඉවර වෙනකොට මේ චරිතවල සුපිරි නෝට් එකක් උඹලට එකතු වෙයි. සුපිරිම නෝට් එකක් එකතු වෙනවා. ඒක හොඳට වෙයි. හරි. බලපන්කෝ. ඔය කියන විදිහට වැඩේ කරගෙන යනවා. බලපන් ගොඩේයි අනිවාර්යෙන්ම. හරි. වැඩ කරන්න ඕන. වැඩ නොකර කියන විදිහට වෙන විකාර වැඩ කරලා බෑ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 2-3ක් මේ තියෙනවා. පුංචි මැනිකාටත් හිමිහාමීට 3 අවුරුදු වයස වනතුරු උන් ඉන්නවාද මලාද කියාවත් සිරිඳුන බැලූ තරම්ය. ඒ කියන්නේ බිඳ වැටුණු මානසික තත්ත්වය. එයා හිතන් ඉන්නේ ගෑනු දරුවියෝ මේ ගෙදරට තියාගෙන කන්න බොන්න දීලා දෑවැද්දෙකුත් එක තව එක්කට පිටත් කරලා යවන්න ඕන කියන මනෝභාවය කියන්නේ. ඒක ගැන වෙනම කතාවක් විචාරයක් යනවා. ඒක වෙන මාතෘකාවකින් වලට ඒක කියලා දෙන්න. මොකද කාලේ අපරාධ නැත් දවසේ ඒක වෙන කැලල කියලා දෙන නිසා එහෙම ඕනේ නැහැ. හරි. අවුරුදු දරුවන්ට අවුරුදු 3ක් වන තෙක් කතා නොකරයි සොයා නොබලයි. සොයා බැලීම් ආදරය කරුණාව දැක්වීම නොකරයි. අවුරුදු 3ක් විතර යනකම් ඒ දේවල් මොකවත් නැත. දරුවන් ගැන ඉන්නවද මලාද කියලා බලන්නෙත් නැහැ. කෑවද විවද කියලා බලන්නෙත් නැහැ. ආදරේ කරන්නෙත් නැහැ. හොරතාව කරන්නෙත් නැහැ. බලන්නවත් නැහැ. ඒ තරම්ම එපා වෙලා. කියන්නේ බලාපොරොත්තු බිඳ වැටුණම මිනිස්සු එහෙම තමයි. යම් කෙනෙක් පිළිබඳ බලාපොරොත්තුවක් තියාගන්නවා. ඒ බලාපොරොත්තුව ඉටු නොවුනට පස්සේ ඒ දේවල් පිළිබඳව අසීමිතව කලකිරෙනවා. කලකිරුණාට පස්සේ නැවතේ මනෝභාවයට මිනිස්සු ලක් වෙන්නේ නැහැ, පත් වෙන්නේ නැහැ. ඔවුන් ඒව පිළිබඳව තියෙන බලාපොරොත්තු ආසාවල් අතහැරලා ජීවත් වෙන්න පටන් ගන්නවා. සිලිඳුත් එහෙම කාලයක් ඔන්න ඉන්නවා. හරි. තව පොඩි කැලලක් තියෙනවා. ඒකවල පළවෙනි පරිච්ඡේදය තුල සිලිඳුගේ චරිතය අවසන් වෙනවා. ඔන්න ඒ කතාව ඒකෙම ටිකක් වෙලා යනකොට මෙහෙම වෙනවා. එහෙත් එක දවසක් ඔහු තමාගේ ගේ ඉදිරිපිට එන තබා බාගෙන සිටින විට පුංචි මැනිකා සිරිඳු ළඟට ගොස් ඔහුගේ දනට අතදී ගාම්භීරාකාරයකින් ඔහුගේ මුහුණ දෙස බැලුවාය. ඔහු දැරියගේ දෑතින් අල්ලා ළඟටගෙන තමාගේ දෙදන අතර ඈ සිටුවා ගත්තේ ටික වේලාවක් ඇගේ දෙනත දෙස බලා සිටි. ඔහු පහත් ස්වරයකින් ඈට කතා කරන්නට සැරසින ගිනි පෙටිත්තේ ඒව විල අතෑරලා දාලා ආවේ. උඹේ මේ පුංචි බඩට ඇතිවෙන්න කෑම නැද්ද ඊකේ? බත්තුයි, පොළොයි, අම්බයි, පුංචි කුරක්කන් රොටි. උඹේ බඩ පිරීලාද? නෝඩ ගිනි පෙටිත්ති. විල අතෑරලා කැලේට ආවා. වතුර හොඳයි, ගස් නරකයි. උඹ ඇවිත් තියෙන්නේ යක්කුත් අතුරු ආන්තරත් වැඩි නරකම තැනකටයි. ගිනි පෙටිත්තියේ මම ඊයේ මගේ තුවක්කුවත් අතේ තියාගෙන අන්න දැන් හොයා දරස් හැංගිලා හිටපු දරු සෙනෙහස තියෙන ලස්සනම තාත්තා ඔන්න දැන් මොනවාද වෙන්නේ? එයා පණ ලබනවා සිරිඳු තුල. එයා මෙච්චර කල් හංගගෙන හිටපු අසුන්දර මිනිසා කියලා අපිට මනසේ ඇඳිච්ච කෙනා ළඟ තියෙන සුන්දරම අතිසුන් මනහර චමත්කාර ජනකම හැඟීම් ටික ආඩම්බරකාර තාත්තික් බවට දැන්පත් වෙනවා හිමීට. හරි. ඊට පස්සේ පුංචි මැනිකාගේ ගාම්භීර බව නිසා
යටපත්ව තිබූ දරු සෙනෙහස දාරක ප්‍රේමය අවුරුදු 3කට පසු සිලිඳුනම් පියා තුල ප්‍රාණය ලබයි. හරි. පුංචි මණිකාගේ ගාම්භීර බව නිසා යටපත්ව තිබූ දරු සෙනෙහස දාරක ප්‍රේමය අවුරුදු 3කට පසු එතන පසු කියලා ඉන්නවා. අවුරුදු 3කට පසු සිලිඳුනම් පියා තුල ප්‍රාණය ලබයි. ඊට පස්සේ මොකද කරන්නේ? ගෙවි පැටිච්චි කියලා එහෙම. දැන් හරි ලස්සන කතා ටිකක් තියෙනවා මේ. එයා මේ සමාජය පිළිබඳව අවබෝධ කරගෙන තියෙන විදිහ අට රහයි. එයා සමාජයේ තීරණ ගන්න එයා ජීවත් වෙන පරිසරයත් එක්ක. හරි. වැඩේ තියෙන්නේ සිලිඳු කියලා දෙන දේවල් අනිත් පිස්සුට තේරෙන්නේ. ඒ හින්දා උට පිස්සු කියනවා. දැන් එහෙමනේ. දැන් අපි උනත් දැන් බලන්න පුතේ මේ බලන්න මොනවා හරි දෙයක් තීරුම් කරලා දෙනවා. යථාර්ථය. හැබැයි ඒක උඹට තීරුම් ගන්න තරම් මනසක් නැත්තම්, තේරෙන්නේ නැත්තම් උන් කොහොමද එකතු වෙලා අපිට කියනතොට පිස්සු කියලා. අනාරුට පිස්සු කියලා. හැබැයි පිස්සු නෑ. එයාට යථාර්ථය හොඳ හැටි අවබෝධ වෙනවා. ඒක කලාකාරයන්ට සමහර ඕක පිස්සෙක් වගේ කියලා කියන්නේ ඇයි? ඒ අය මේ යථාර්ථය ඇත්ත කියන එක ඒක අවබෝධ කරගෙන ගන්නවා. ඒක අනිත් අයට කියලා දෙන්න හදනවා. ඒකට මායාව තුල හිර වෙච්ච මිනිස්සු ඒක කියලා දෙන්නට තේරෙන්නේ නැහැ. උන් ඉන්න හදාගත්ත පොඩි දූපත් මානසිකත්වයක වහල් මානසිකත්වයක කොදිව් මානසිකත්වයක. ඒතකොට පොඩි ඒකේ පොඩි ආතල් එකක් ලල් එකක් අරගෙන නිකන් චිල් එකේ ඉන්න මිනිසුන්ට එහෙම නේද? ඒ ඇත්ත කියලා දේ වැඩක් නෑ. හීන ලෝකෙටම තව පොඩ්ඩක් ඒකේ උණ්ඩ ෆෝම් කරලා තිබුවම අන්න පට්ට සුපිරි කියනවා. හැබැයි ඇත්ත කියලා දුන්නොත් එහෙම ඒක තිත්තයිනේ. හැබැයි ඒක කසාය උනත් තිත්තයි. හැබැයි ගත්තොත් හරියට ගොඩ. ඒ වගේ තමයි ඔය කලාව කියන එක. හරි. ඒ ඇති. ඊට පස්සේ ඔය ගෙවි පැටිති කියන මොකක්ද කියන්නේ? දැන් යා මොකද්ද? වනගත ජීවිතය ගැන. හරි. වනගත ජීවිතය ගැන අති බිහිසුණු හරි මනස්කල්පිත ප්‍රවාද කියා දරුවන් සුරතල් කරයි. හරි ලස්සන තාත්තා කෙනෙක් ඉතින් එහෙට මුණ ගැහෙනවා. එක තැනක ජීවිතේ වරදිනවා තමයි. හැබැයි තාත්තා කෙනෙක් විදිහට සුන්දර කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සිලිඳු තුල අර ස්වාමි පුරුෂයා කියන කෙනාගේ චරිතය දුර්වලයි. හැබැයි තාත්තා කෙනෙක් කියන චරිතය පට්ට ලස්සනයි. ඒ ලස්සන අපි ඉස්සරහට පරිච්ඡේදවලදී කතාවලදී අපි බලට එක දොඩමළු වෙමු. එතකන් දැනට ඇති. හරි. වරගත ජීවිතය ගැන අති බිහිසුණු මනස්කල්පිත ප්‍රවාද කියා දරුවන් සුරතල් කරයි. හරි. රයිට්. අපිට මොන ගැහෙන ඊළඟ චරිතය තමයි කර්ලිනා හාමි. මේ චරිතය පළවෙනි පරිච්ඡේදයේ වගේම නවකතාව ඉවර වෙනකම්ම වගේ ඉන්න චරිතයක්. හරි. හරි. කර්ලිනා හාමි කියන්නේ මෙන්න 11 වෙනි පිටුවේ මෙන්න මෙහෙම කියනවා. ගමේ අනික් කෙළවරේ ගේක වාසය කළ කර්ලිනා හාමි නැමැති සිරිඳුගේ සහෝදරියක් වූවාය. ඒ ගම අන් කාටත් පාහේ සාධාරණ නරක කල දසාව කර්ලිනා හාමිද ලබා සිටියාය. ඇගේ හිමියා උනෙන් පෙළමින් සිට මීට මාස 2කට පෙර මළීය. ඔහු මැරී මාසයකට පසු කර්ලිනාට දරුවෙකු ලැබුණ නමුත් දරුවා ජීවත් වූයේද දෙසතියක් පමණි. ඩිංගිහාමි මලපසු සිරිඳු ගොස් කර්ලිනා හාමි තමාගේ ගෙදරට කැඳවාගෙන ආවේය. ඔන්න චරිතය හඳුන්වලා දෙනවා පුතේ. එතකොට මේකේ වැදගත් දේවල් ටිකක් තියෙනවා අපිට. ඒ ටික අපි ලියාගමු.
පළවෙනි එක තමයි කර්ලිනා කියන්නේ කවුද? සිලිඳුගේ සහෝදරිය. සිලිඳුගේ සහෝදරියයි. සිලිඳුගේ සහෝදරියයි. ඊට පස්සේ දෙමසකට පෙර සැමියා මියයයි. ඉපදී දෙසතියකින් ඒ කියන්නේ සැමියා මිය ගොස් දෙසතියකට පමණ පසු ධර්මයක් ප්‍රසූත කරනවා. දෙසතියකට පමණ පසු ඔහු මැරී මාසයකට පසු කර්ලිනා ඊළඟ චරිතය පුතේ ලියා ගන්න. කර්ලිනා හාමි. හරි. කර්ලිනා හාමි ගැන කියනවා නම් උණ ගහනවා 11 වෙනි පිටුවේ අන්තිම ඡේදයේ මෙහෙම කියනවා. ගමේ අනික් කෙළවරේ ගේක වාසය කළ කර්ලිනා හාමි නැමැති සිලිඳුගේ සහෝදරියක් වූවාය. එගම අන් කාටත් පාහේ සාධාරණ නරක දසාව කර්ලිනා හාමිද ලබා සිටියාය. ඇගේ හිමියා උනෙන් පෙළෙමින් සිට මීට මාස 2කට පෙර මළේය. ඔහු මැරී මාසයකට පසු කර්ලිනාට දරුවෙකු ලැබුණ නමුත් දරුවා ජීවත් වූයේද දෙසතියක් පමණි. දිංගිහාමි මළ පසු සිලිඳු ගොස් කර්ලිනා හාමි තමාගේ ගෙදරට කැඳවාගෙන ආවේය. හරි. ඔන්න දැන් පුතේ කියනවා කර්ලිනා හාමි කියන්නේ සිලිඳුගේ සහෝදරියයි. එතකොට මෙයා දෙමාසයකට පෙර සැමියා මියයයි. එයාගේ සැමියා මිය යන මාස 2කට කලින්. ඊළඟට කියනවා සැමියාගේ මරණින් පසු මරණින් මාසකට පසු. හරි. මරණින් මාසකට පසු දරුවෙකු ප්‍රසූත කරයි. right. ඊළඟ කාලය එක දෙසතියකට පසු දරුවා මිය යයි. හරි. ඔන්න පුතේ දැන් සිලිඳුගේ දරුවෝ දෙන්න හිමියාව සහ පුංචි මණිකා ඉපදිලා දවස් 2කින් අම්මා මැරෙනවා. හරි. දිංගිහාමි මැරෙනවා. එතකොට මේ දරුවන්ට කිරි දීලා පෝෂණය කරන්න කවුරුත් නැහැ. කිරි අම්මා වෙන්නේ කර්ලිනා හාමි. එතකොට එයාට කිරි දෙන්න බෑ. හරි. එයාගේ සැමියා ඉන්නවා. එයා මාස 2කට කලින් මැරෙනවා. මාසයකට පස්සේ දරුවෙක් ප්‍රසූත කරනවා සැමියා මැරිලා. එයා ඉපදිලා සති 2කින් එයා මැරෙනවා. එතකොට මේ අම්මා නේ එයාට දැන් මේකට සති 2යි. ඔය සිදුවෙන වෙලාවයි කියන්නේ සති 2යිනේ. දරුවා නිවිල සති 2යි. ඒ කියන්නේ දරුවා ප්‍රසූත කරලා මාසයයි. ඒ කියන්නේ සිලිඳුගේ නැත්නම් දිංගිමේනිකගේ දිංගිහාමිගේ දරුවෝ දෙන්නට කිරි දෙන්න මේ අම්මට පුළුවන්. හරි. ඒක විශ්වසනීයත්වයේ කියන එක නව කතාවක ඒ චරිත ගොඩනගා ගන්න විදිය ගැන හරි අපූර්වට බැලී ගන්න පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. දැන් මනුස්සයා මැරුණා කියන කතන්දරේ අවිශ්වාසයක් තියනවද? නැහැ. මේ බැද්දේගම මිනිස්සුගේ සෞඛ්‍ය සහ සනීප ආරක්ෂාව ගැන අපි මීට කලින් කතා බහ කරා. මරණය කියන එක සාමාන්‍ය දෙයක්. ඒතර මේ දරුවෝ දෙන්න මරණ එක කොහොමද කියලා දුන්නා. කොහොමද ඒක වෙනවා චූටි දරුවන්ට මේ පරිසරය ඇතුලේ ජීවත් වෙන්න අමාරුයි කියන එක. මරණයට
හසු නොවි බේරෙන්නේ බොහෝම ටික දෙනෙක් කියන එක කතා බහ කරා. දැන් දන්නවා. ඒකට මේවා අභව්‍ය සිදුවීම් වෙන්න බෑ. කතා වින්‍යාසය ගොඩ නගන්නේ මනා හේතුඵල සම්බන්ධයක් එක්ක. නව කතා කරුවේ. ඒක මේකේ හරි අපූර්වට තියෙනවා. දැන් ඔන්න ටික ටික නව කතාවට අදාළ පාරිභාෂික වචන එහෙම එක දෙක දානවා. මොකද එක පාරටම ඕම් බලට අටවන්න ගියොත් එහෙම මේක මල වගුලක් වෙනවා. පිළිය වෙනවනේ. ඒක නිසා හිමීට හරි ඔන්න මනා හේතුඵල සම්බන්ධයකට අනුව කතා වින්‍යාසය ගොඩනගනවා. හරි දැන් පැහැදිලි ඒක. ඊට පස්සේ මොකද වෙන්නේ? දිංගිහාමි මලපසු දරුවන් දෙදරුවන් රැක බලා ගැනීමට සිලිඳුගේ නිවසට පැමිණේ. ඒ කියන්නේ කරගෙන එනවා. පැමිණේ. right? සිලිඳුගේ නිවසට එනවා. හරි. එතකොට මෙන්න මෙයාගේ කතා බහට චරිත ලක්ෂණ ටික මෙන්න මෙහෙම තියෙනවා. තව ටිකක් එකතු කරනවා. මේක තියෙන 12 පිටුවේ උඩම ඡේදයේ මැද්දේ වගේ තියෙනවා. ඈතම සහෝදරයා මෙන්ව බොහෝ කඩිසර වූවාය. ගෙවල් මිදුල් අතුපතු ගෑමෙන් වැවෙන් දියගෙන ඒමෙන් කෑම බීම් පිළියෙල කිරීමෙන් දරුවන්ට සාත්තු සප්පායම් කිරීමෙන් ඇගේ මුළු කාලයම වැඩට ගෙවින සිරිඳුගේ ගෙට ඇවිත් වැඩි කාලයකට පෙර ඔහුගේ ළමයින් තමා වැදූ ළමයින් මෙන් සලකන්නට පටන් ගත්තාය. වඩා කතා බහ නොකරන ගතිය හා ඔතෑණී ගතියද ඇගේ සහෝදරයාට මෙන්ම ඈටද ඇති විය. දැන් ඔතන තියෙනවා මෙයාගේ චරිත ලක්ෂණ ටිකක්. අපි ඒ ටික ලියා ගමු. කඩිසරයි. හරි. කඩිසර තැනැත්තියක්. හරි. කඩිසර තැනැත්තියක්. ඊට පස්සේ දෛනික රාජකාරි මොනවාද මෙයාගේ? ඒ ටික ලියාගමු. මෙහෙම. ගෙවල් මිදුල් අතුපතු ගෑම. හරි. ගෙවල් මිදුල් අතුපතු ගෑම. වැවෙන් දියගෙන ඒම. ඊළඟට කෑම බීම පිළියෙල කිරීම. ඊට පස්සේ දරුවන්ට සාත්තු සප්පායම් කිරීම. මැගේ දෛනික රාජකාරී වේ. right. ඔන්න හරි. එතකොට සින්දු වගේ නෙමෙයි කවුද? ඇගේ සහෝදරිය. හරි කඩිසරයි. හරි ගෙවල් මිදුල් අතුපතු ගන්නවා, බැලෙන් වතුර ගේනවා, කෑම බීම පිළියෙල කරනවා, දරුවන්ට සාත්තු සප්පායම් කරනවා. මේවා ටික තමයි ඇගේ දෛනික රාජකාරී ටික උනේ. මේ ටික තමයි එයාගේ දෛනික රාජකාරී ටික උනේ. right. අපිට තව ටිකක් කියන්න තියෙනවා. ඒක නිසා මේ ටික මකනවා. දැන් මේ ටික පැහැදිලි ඇති. right. අපි ඉතින් එහෙට කැලලට යම් මේකෙන් පස්සේ ඒකට පුතේ මේවා හොඳට අවබෝධ කරගන්න, තේරුම් ගන්න. මේවා කටපාඩම් කරනවට වඩා මම කැමතියි මේවා තේරුම් අරගෙන මේ පොතේ තියෙන තැන් කොතනද කියලා හොඳට අධ්‍යයනය කෙරෙන්න. මේ ඒ ගමන තමයි හිමීට අරගෙන යන්නේ. right. අපි ඊළඟ කොටස ලියමු. මෙහෙම. සිරිඳුගේ ගෙට ඇවිත් කල්යන්නට පෙර ඒ කියන්නේ දරුවෝ දෙන්න තමන් වදපු දරුවෝ වගේ වෙනවා. හදන අම්මා නෙමෙයි වදපු අම්මා වගේ තමන්ගේ දරුවන්ට වගේම
කලිනහාමි ඩිංගිහාමිගේ දරුවෝ දෙන්නට අසීමිතව ආදරය කරනවා. හරි. තමන් නොවැදුවද පුංචි මැණිකාට හා හින්නිහාමිට තමන්ගේ දරුවන්ට සේම ආදරය කරයි. එතකොට දරුවන්ට ආදරය කරන්න, දරුවෝ රැක බලා ගන්න, පෝෂණය කරන්න, ඒ අයට ආදරය දෙන්න, ප්‍රේමය සෙනෙහස දෙන්න වදන්න ඕනම නැහැ. කලිනහාමි ඒ කියන්නේ ආදරණීය කාන්තාවක්, ගැහැණියක්, ශ්‍රේෂ්ඨ තැනැත්තියක්. right. ඔව්. එතන එච්චරයි. තව චුට්ටක් තියෙනවා. මෑයද නිහඬ චරිතයක්. වැඩි කතා බහක් නොමැති නිහඬ චරිතයකි. එතකොට මේ ලක්ෂණය බැද්දේගමේ ඉන්න හැමෝම ළඟ තියෙන පොදු ලක්ෂණයක් නේ. ඒක අර අපි මුලදී කතා බහ කරලා සමස්තය ගැනම. ඒතකොට මේ ලක්ෂණය මෙයාගේ තියෙන්නේ නැහැ. මෙයාත් ඒ ගොඩේනේ. සිලිඳුත් මේ ගොඩේ, මෙයාත් ඒ ගොඩේම තමයි. ඒතකොට වැඩිපුර කතා බහක් නැහැ. නිහඬයි. ඒ කියන්නේ නිහඬ චරිතයක්. හරි. right. ඊට පස්සේ එතනින් පහළට ආපුම තියෙනවා දියගෙන එන්ට වැවට ගිය විට හෝ ගෙයින් බැහැර අනෙක් තැනකදී එකතු වූ විට හෝ ගැහැණුන් කරන ඕපදූප කතාවට ඇය සම්බන්ධ වූයේ ඉතාම කලාතුරකිනි. හරි. ඒ කියන්නේ අනුන්ගේ ඕපදූප හොයන්නේ නැත. ඕපදූප අහන්නෙත් නැහැ, හොයන්නෙත් නැහැ. ඕපදූප කතාවලට ඇහුම්කම් නොදී සම්බන්ධ නොවේ. හරි. ඒ අනවශ්‍ය දේවල් කතා බහ කරන්න ඕන නැති අටමගල් වලට පැටලෙන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්න නිහඬ තැනැත්තියක්. හරි. එහෙම කෙනෙක්. ඊට පස්සේ මෙයාගේ තව හොඳ සාධනීය ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? කතන්දර කීම ගැන කර්ලිනහාමි ඉතාම ප්‍රසිද්ධ වූවාය. ඒ වගේම දරුවෝ මෙයා නලවනකොට හරි ලස්සන මොනවද කියන්නේ? නැලවිලි ගීත් කියනවා. මෙයා ඉගෙනගෙන නැහැ. හැබැයි සමාජය තුළ සැරිසරලා, ඇවිදලා කරලා අහපු දේවල් එක්ක එයා සමහර දේවල් උත්හාගෙන ඉන්නවා. ඒකක් තමයි මේ කතන්දර කීමට හැකියාව ලැබීම. හරි. කතන්දර කීමට හා නැලවිලි කීමට දක්ෂය. හරි. නැලවිලි කියන්න හරි දක්ෂයි. මෙන්න මේ ටික තමයි බැද්දේගම පළවෙනි පරිච්ඡේදය තුල කලිනහාමිගේ චරිත ලක්ෂණ විදිහට ඉන්නේ. මෙයාට මේ කතන්දර කියන්න පුරුදු වෙලා තියෙන ඔය වන්දනා ගමන් එහෙම ගියාම අම්බලන් වල නතර වෙනවා. එතකොට අම්බලන් වල নানা ආකාර පැති වලින් එන අයනේ. ඒ අයත් එක්ක එකතු වෙනවා. එකතු වුණාම රැට ඔය රහ කතා කියන මෙයා අහන් ඉන්නවා. අහන් ඉඳලා එයාට එක පාඩම් වෙනවා. ඒ වගේම රහ කරලා කියන්නත් පුළුවන් වෙනවා. නැලවිලි ගීත පුරුදු වෙලා තියෙන එයාගේ අම්මගෙන් කියලා කියනවා. ඔක කියවගෙන යනකොට ඒක පැහැදිලි වෙයි. හරි. දැන් පුතේ ඔන්න පළවෙනි පරිච්ඡේදයේ චරිත තුන ගෙහෙන ඒවා. ඒක නවකතාවට අවශ්‍ය පසුබිම හදාගත්ත විදිහ තමයි පළවෙනි පරිච්ඡේදය ඇතුලේ නිරූපණය වෙන්නේ. ඒකට මේ ටික හොඳට ඔළුවට දාගන්න ඕන. මේ ටික තේරුම් ගත්තම ඊළඟ පරිච්ඡේදයේදී අපි නැවත මුණ ගැහෙමු. ඒකෙදි මේ ටික හොඳටම පුළුවන් වුණාම අරක හරි උගන්නන කරුණු ටික හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන් වලට එක මාර අමුතුම විදිහට එකක් මේ නවකතාව පිළිබඳව දැනේ, හැඟි, වැටහි. හරි. ඒක නිසා ලබන සතිය අපි ඊළඟ දවසේ ක්ලාස් එකේදී හම්බ වෙනකන් මේ උගන්නපු ටික සුපිරියට හොඳට දෙතුන් සැරයක් ඔය ටික කියවලා මේ ටිකත් කියවගෙන
තේරුම් අරගෙන නවකතාව පළවෙනි පරිච්ඡේදයේ දෙතුන් සැරයක් කියවලා ලෑස්ති වෙන්න. ලෑස්ති වෙලා ඊළඟ එකපාරක් දෙපාරක් විතර දෙවෙනි පරිච්ඡේදෙත් කියවන්න ක්ලාස් එකට ජොයින් වෙන්න කලින්. හරි සෙට් වෙන්න කලින්. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ නැවත හම්බ වෙමු.